ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් විෂය නිර්දේශයේ වටිනාම මාතෘකාවක් ආරම්භ කළා. ඒ කළමනාකරණයේ අවශ්‍යතාවය සහ වැදගත්කම. සහය පාඩම් ආරම්භ කිරීමේදී මම කිව්වා දැන් 12 වසරට අදාළ පාඩම් ටික අපි සියල්ල ඉවර කළානේ. 13 වසරේ ආරම්භක පාඩම තමයි මේ. තනිකරම 13 වසරේ විෂය නිර්දේශයේ මාතෘකා ටික තියෙන්නේ කළමනාකරණයටම නැඹුරු පාඩම් ටිකක්. එකක් තියෙන අන්තිම පාඩම ව්‍යාපාර සැලසුම්. ඒක තමයි ටිකක් කළමනාකරණ නැඹුරුවක් නැත්තේ. නමුත් ඒකෙත් කළමනාකරණ මික්ස් වෙලා තියෙනවා. අනිත් පාඩම් 6ම තනිකර යන්නේ කළමනාකරණය. එතකොට විෂය නිර්දේශයට වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් අහන්නෙත් මේ මාතෘකා 7න් කියලාත් මම කිව්වා. අපි දැන් මාතෘකා 11ක් ඉවර කළාට ඊට වඩා වැඩි ධාරිතාවයක් මේ මාතෘකා වලින් ප්‍රශ්න ලැබෙනවා. දැන් මොකද අරකේ මාතෘකා 11කින් ප්‍රශ්න හදන්නේ. මේක මාතෘකා 7කින්. තේරෙනවද? එතකොට මාතෘකා 3ක් අඩුයි. එන්නේ ඒ 3 අඩුවීමේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? සෑම මාතෘකාවකම වැඩිපුර ප්‍රශ්න යොමු වෙනවා. අනිත් එක විභාගයට වගේම ජීවිතයට මේ කළමනාකරණයේ තියෙන වැදගත්කම මම පැහැදිලි කරා. ඕගොල්ලන්ගේ නිවාස තුල දානමාන උත්සව ඒ වගේ දේවල් වලදී පවා මේ ඔබ ඉගෙන ගන්න කළමනාකරණය තමයි ඇප්ලයි කරන්න වෙන්නේ ප්‍රායෝගිකව. තේරුණානේ? අපි අන්තිමට කළමනාකරණයේ පිවිසුම කතා කරලා ප්‍රධාන කළමනාකරණ චින්තනයන් කතා කරන්න ආරම්භ කළා. සාම්ප්‍රදායික ගුරුකුලයේ සහ නූතන ගුරුකුලයේ කියලා ගුරුකුල දෙකක් ඇසුරෙන් කළමනාකරණ චින්තන ලෝකෙට දායාද කරලා තියෙනවා. අපි මුලින්ම සාකච්ඡා කරා සම්ප්‍රදායික ගුරුකුලයේ අනුව කළමනාකරණ චින්තනයන් මොනවද කියලා. ඒ සම්ප්‍රදායික ගුරුකුලයේ අනුව ප්‍රධාන කළමනාකරණ න්‍යායන් අපි 3ක් කතා කරන්න ආරම්භ කළා. එයින් එකක් අපි කතා කරා පරිපාලන න්‍යාය. පරිපාලන න්‍යාය. කාගේද ඒක? හෙන්රි ෆේයොල්ගේ. හෙන්රි ෆේයල් නැත්නම් හෙන්රි ෆේයොල් දෙකම භාවිතාවන සිංහලෙන් FAYOL තියෙන්නේ. හෙන්රි ෆේයල් තමයි කළමනාකරණයේ පියා වශයෙන් සලකන්නේ. දැන් ආර්ථික විද්‍යාවේ පියා කවුද? ඇඩම් ස්මිත්. අලෙවිකරණයේ පියා කවුද? ෆිලිප් කොට්ලර්. ඒ වගේ කළමනාකරණයේ පියා වශයෙන් සලකන්නේ හෙන්රි ෆේයල්. එතකොට හෙන්රි ෆේයල්ගේ චින්තනය තමයි පරිපාලන න්‍යාය. පරිපාලන න්‍යාය අනුගමනය කිරීමෙන් ඕනෑම ව්‍යාපාරයක් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන් කියන එක තමයි එයාගේ න්‍යායෙන් කිව්වේ. එයා පැහැදිලිව මේ පරිපාලන න්‍යායදී විග්‍රහ කරේ තමන්ගේ පෞද්ගලික හැකියාවන්, පෞද්ගලික තත්වයන්, පෞද්ගලික අභිලාෂයන් නෙවෙයි පරිපාලන න්‍යාය කියලා කියන්නේ. පරිපාලන න්‍යායදී පැති තුනක සාධනීය තත්වයක් තුලින් තමයි පරිපාලන න්‍යාය ගොඩනගන්නේ කියලා කිව්වා. එයා කිව්වා ව්‍යාපාර ආයතනයක් විසින් ඉටු කළ යුතු කාර්යයන් තියෙනවා. ව්‍යාපාර ආයතනයක් විසින් ඉටු කළ යුතු කාර්යයන් ඉටු නොකර කවදාකවත් සේවකයින්ගෙන් ඵලදායී ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒ කියන්නේ ඕනෑම ව්‍යාපාර ආයතනයක් හිතකර වැඩ පරිසරයක් නිර්මාණය කර දෙන්න ඕන. හිතකර වැඩ පරිසරයක් නැතුව සේවකයන්ගෙන් වැඩ ගන්න බෑ. ඒ කියන්නේ මනා වාතාශ්‍රය ලැබෙන ක්‍රම ඇති කරන්න ඕන. එක්කෝ විදුලි පංකා නැත්තම් වායු සමන පහසුකම් ඒ වගේ. ඒ වගේම ප්‍රමාණවත් ආලෝකය අඳුරේ වැඩ කරන්න බෑ. තේරුණාද? ඒ වගේම සේවකයන්ට අවශ්‍ය පහසුකම් බීමට පානීය ජලය, වැසිකිලි කැසිකිලි පහසුකම්, ඒ වගේම තමන්ට ආහාර ගැනීමට හොඳ විවේකාගාරයක්, රෙස්ටරූම් එකක්. තේරුණාද? අන්න ඒ වගේ හිතකර වැඩ පරිසරයක් නිර්මාණය කර දීම ව්‍යාපාරයේ ප්‍රධානම කාර්යයක් වෙනවා. ඒත් එක්කම සේවකයින්ගේ රැකියාවේ සුරක්ෂිතතාවය නැත්නම් වැඩ පරිසරයේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම. අනිවාර්යයෙන්ම ප්‍රථමාධාර පහසුකම් තියෙන්න ඕනේ. සේවකයන්ට අනතුරුදායක කාර්යන්හි නියැලෙද්දී ඒ අනතුරු වලින් වැළකීම සඳහා අවශ්‍ය ආරක්ෂිත මෙවලම්, ආරක්ෂිත උපකරණ, උපාංග අනිවාර්යයෙන්ම ආයතනයෙන් ප්‍රමාණවත් ලෙස සපයන්න ඕනේ. දැන් කර්මාන්තශාලා ආඥාපනත කියලා නීතියක් ලංකාවේ තියෙනවනේ. ඒ පනතුරුත් ඒව අනිවාර්ය කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් හිස ආවරණය කරගන්න හෙල්මට්, ඒ වගේම ග්ලව්ස්, ඒ වගේම වෙල්ඩින් ප්ලාන්ට් වල වගේ වැඩ කරද්දී, ආක් වෙල්ඩින් වැඩ කරද්දී අනිවාර්යයෙන්ම ඇස් නරක් වෙනවා. ඒකට අර නියම ප්‍රමිතිනුත් ආරක්ෂිත කණ්ණාඩි, ඒ වගේ සියලුම ආරක්ෂිත උපකරණ ආයතන සපයන්න ඕන. තේරුණාද?
ඒ වගේම හැකිපමණ සුබ සාධන පහසුකම් ව්‍යාපාරයෙන් පුළුවන් සපයන්න. සේවකයන්ට දෙන්න පුළුවන් නම් ආහාර පාන සැපයීම. ඒ වගේම අවුරුද්දකට කිසියම් සීමාවක් යටතේ සේවකයාට සහ පවුලයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න, බෙහෙත් ලබා ගන්න වෛද්‍ය පහසුකම්. ඒ වගේ සුබ සාධන පහසුකම් පවා ඇති කරන්න ඕනේ. මෙන්න මේවා කාටවත් කරන්න බෑ. ඒක කළමනාකරණය කරන්නත් බෑ. වෙනත් අර කරන්නත් බෑ. අදාළ ව්‍යාපාරයම කළ යුත්තේ. ව්‍යාපාරය අන්න ඒ වගේ හිතකර වැඩ පරිසරයක් නිර්මාණය කළේ නැත්නම් සේවකයන්ගෙන් වැඩ ගන්න බෑ. ඒක තමයි පරිපාලනයේ පළවෙනි සාධනීය කාරණේ වශයෙන් හෙන්රි ෆේල් විග්‍රහ කරේ. දෙවැනි එක තමයි කළමනාකරුවන් විසින් ඉටු කළ යුතු කාර්යයන්. කළමනාකරුවන් විසින් ඉටු කළ යුතු කාර්යන් ටිකක් තියෙනවා. මොනවද? කළමනාකරන මූලිකාංග 4. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. ඒ කාර්යයන් 4 අනිවාර්යයෙන්ම දියත් කරන්න වෙන්නේ කළමනාකරුවන්ටයි. තුන්වෙනි එක තමයි කළමනාකරුවන් විසින් අනුගමනය කළ යුතු මූලධර්ම. ඒ මූලධර්මත් අනුගමනය කරන්න ඕනේ. ව්‍යාපාර ආයතනය විසින් ඉටු කළ යුතු කාර්යයන් අපි දැන් කිව්වා. අනික කළමනාකරුවන් විසින් දියත් කළ යුතු කාර්යයන් 4ක් තියෙනවා කියලා කිව්වා. ඊට අමතරව කළමනාකරුවන් විසින් පිළිපැදිය යුතු මූලධර්ම සිද්ධාන්ත. උදාහරණයක් වශයෙන් කළමනාකරුවෙක් කිසිම විටක සේවකයෙකුට එකවරකට කාර්යයන් කීපයක් ඉටු කරන්න නියෝග දෙන්නේ නැහැ. එක් සේවකයෙකුට එකවරකට එක කළමනාකරුවෙක් පමණයි නියෝග දෙන්න ඕනේ. දැන් යම් සේවකයෙකුට එක් කළමනාකරුවෙක් යමක් කරන්න කියලා නියෝගයක් දෙනවා. ඒ මොහොතේම තවත් කළමනාකරුවෙක් කියනවා මෙන්න මේකත් කරන්න කියලා. තවත් කළමනාකරුවෙක් ආයිත් වැඩක් පවරනවා. කරන්න පුළුවන්ද? කරන්න බැහැ. එතන අසාර්ථකයි. සේවකයා අනිවාර්යයෙන්ම අන්ධබන්ද වෙනවනේ. තේරෙනවද? ඒ නිසා එක්වරකට එක් අවස්ථාවකදී සේවකයෙකුට එක් කළමනාකරුවෙක් පමණක් වැඩ පැවරිය යුතුයි කියන එකත් මූලධර්මය. ඒවා අනිවාර්යයෙන්ම කළමනාකරුව පිළිපදින්න ඕනේ. කළමනාකරුව පිළිපැද්දෙන්නේ නැත්නම් කළමනාකරණය කියන ශ්‍රේෂ්ඨ විෂය අනිවාර්යයෙන්ම කිසිදු වැඩක් නැති ඵල රහිත විෂයක් බවට පරිවර්තනය වෙනවා. අනික් අතින් කළමනාකරුව සේවකයන්ට ලබා දෙන අධිකාරිය. මොකද්ද මේ අධිකාරිය කියන්නේ? ඔතොරිටි. ඒ කියන්නේ බලතල. දැන් සේවකයෙක් රැකියාවකට බඳවගත් සැනින් නැත්නම් බඳවගත් වහාම එයාට වැඩ කරන්න බලයක් නැහැනේ. දැන් සරල තේරුමක් ගත්තොත් ඕගොල්ලන්ගේ ඉස්කෝලේකට අලුතෙන් ගුරුවරයෙක් හෝ ගුරුවරියෙක් එනවා මේ පත්වීමක් ලැබලා. ආව මෙයාට ඕනම පන්ති කියලා උගන්වන්න පුළුවන්ද? එහෙම බලයක් නැහැ. පාසලේ කළමනාකරුවෝ තමයි විදුහල්පතිවරයා හෝ විදුහල්පතිවරිය. ඔහු හෝ ඇය වෙනම ටයිම් ටේබල් එකක් හදලා එයාට ඒ අලුත් ගුරුවරයාට හෝ ගුරුවරියට යම් යම් විෂයන් උගන්වන්න යම් යම් පන්ති බාර දෙන්න ඕන. අන්න ඒක තමයි අධිකාරිය කියන්නේ. මේ බලය දුන්නම තමයි ඇයට හෝ ඔහුට උගන්වන්න පුළුවන්. ඒ වගේ කළමනාකරුවන් සේවකයන්ට පැවරුණු රාජකාරීන් කරන්න ප්‍රමාණවත් බලතල දෙන්න ඕන. නැත්නම් අපි මේක කියනවා බලතල සහ වගකීම් වල සමානාත්මතාවය කියන මූලධර්මය. බලතල සහ වගකීම් වල සමානාත්මතාවය කියන මූලධර්මය අනුගමනය කරන්න ඕන. ඒ කියන්නේ සේවකයෙකුට කාර්යයන් ගොඩාක් කරන්න දීලා බලතල ටිකක් දීලා වැඩක් නැහැ. කාර්යයන් ගොඩක් දීලා ඒ කාර්යයන් සියල්ල ඉෂ්ට කරන්න බැරි වෙන ආකාරයෙන් බලතල අඩු කරලා හරියන්නේ නැහැ. කාර්යයන් ගොඩක් නම් බලතලත් ගොඩක් දෙන්න ඕන. තේරුණාද? ඊළඟට බලතල ගොඩාක් දීලා කාර්යයන් ටිකක් දෙන එක ඒකත් අනුවන ක්‍රියාවක්. ඒ කියන්නේ බලතල ගොඩක් දෙනවා. නමුත් ඒ බලතල වලින් කරන්න තරම් කාර්යභාරයක් නැහැ. ඒකයි මේ බලතල සහ වගකීම් වල සමානාත්මතාවය කියන්නේ ඒකයි. එහෙනම් සේවකයන්ට ලබා දෙන කාර්යයන් ඉටු කරන්න ප්‍රමාණවත් බලතල හරියට සමබර ආකාරයෙන් ලබා දෙන්න කළමනාකරු ක්‍රියාත්මක වෙන්න ඕන. මෙන්න මේ වගේ කළමනාකරුවන් විසින් ඉටු කළ යුතු මූලධර්මයි කළමනාකරුවන් විසින් ඉටු කළ යුතු කාර්යයන් ටිකයි ඉෂ්ට කරනවා. ව්‍යාපාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්යයන් ඉෂ්ට කළාට පස්සේ විශේෂයෙන්ම හිතකර වැඩ පරිසරයක් නිර්මාණය කළාට පස්සේ එවැනි ව්‍යාපාර අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ව්‍යාපාර ඉක්මනින්ම තමන්ගේ ඉලක්ක වෙත ගමන් කරනවා කියලා තමයි හෙන්රි ෆේල්ගේ කළමනාකරණ දර්ශනය නැත්නම් කළමනාකරණ චින්තනයෙන් විග්‍රහ කළේ. මේ චින්තනයෙන් එයා ඉහළ ප්‍රතිඵල ලබා ගත්තා. එයා වැඩ කරපු ආයතනය එයා අවුරුදු 19 දී සේවයට යනකොට ඉතා පරිහානියට පත්වෙච්ච ආයතනයක්. නමුත් එයා විශ්‍රාම යනකොට ඉතාම දියුණු ලාභදායී ඉහළ පිරිවැටුමක් තියෙන ආයතනයක් බවට පරිවර්තනය වුණේ මේ න්‍යාය මගින්. දෙවැනි එක තමයි අපි කතා කරේ F.W. ටේලර්ගේ විද්‍යාත්මක කළමනාකරණ චින්තනය. F.W. ටේලර්ගේ විද්‍යාත්මක කළමනාකරණ චින්තනය. F.W. කිව්ව මොකද්ද? ෆෙඩරික් වින්ස්ලෝ ටේලර්. මෙයා ගැන අපි විශේෂයක් කිව්වා. මෙයා සුවිශේෂී කෙනෙක්.
මෙයා විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබලා නැහැ. ඉංජිනේරු උපාධියක් කරලා නැහැ. මෙයා මිඩ්වැල් ස්ටීල් කියන සමාගමට මුලින්ම යන්නේ කම්කරුවෙක් විදියට. මෙයාගේ පළමු පත්වීම නැත්නම් පළමු රැකියාව ඒ කම්හලේ කම්කරුවෙක්. ඒ කම්කරුවෙක් වශයෙන් ගියාට මෙයාට තීක්ෂණ බුද්ධිය තිබුණා. සහජ හැකියාව තිබුණා. ඒ නිසා මෙයා හැකි ඉක්මනින් සෙසු සේවකයන් අනුගමනය කරමින් සෙසු සේවකයන් පරමාදර්ශයට ගනිමින් එක එක සේවකයන් අතින් ඉටුවන කාර්යයන් හොඳින් නිරීක්ෂණය කළා. ඒ එක් සේවකයෙක් කාර්යයන් අතර තියෙන සම්බන්ධතාවය බැලුවා. තේරුණාද? ඒ සම්බන්ධතාවය තුලින් ඒ සේවකයන්ගේ සාමූහික ප්‍රයත්නෙන් යෙදවුමක් නිමවුමක් බවට පත්වෙන ආකාරය බැලුවා. ඒ යෙදවුම් නිමවුම් ක්‍රියාවලියේ දැනට පවතින අඩුපාඩු මෙයා දැක්කා. අඩුපාඩු නැති කරන්න බැරිද කියලා මෙයා කල්පනා කරා. අඩුපාඩු නැති කරන්න ක්‍රමවේද තියෙන බවත් මෙයා හඳුනාගත්තා. මේ වගේ මෙයාගේ කම්කරු රැකියාවේ කළත් මෙයා නිරන්තරයෙන්ම පර්යේෂණාත්මකව තමයි වැඩ කළේ. එහි ප්‍රතිඵලය වැඩි කලක් යනට පෙර මෙයාට කම්කරු නැත්තම් කම්කරු ශ්‍රමිකයා කියන තනතුරෙන් ඉවත් වෙලා ප්‍රොමෝෂන් එකක් දෙනවා. කාර්මික සහායක මෙකැනික් හෙල්පර්. ඒ කියන්නේ කාර්මික නිලධාරීන්ට උදව් කරන්න. ඒකෙදි ඉතින් වෙන්නේ ආයුධයක් කිලෝම ආයුධය දෙන එක ආයුධ වැඩ කරලා උනන් පස්සේ ආයුධ එක පිරිසුදු කරන එක ඔය වගේ දේවල්. නමුත් ඒකත් මෙයා ප්‍රතික්ෂේප කළේ නෑ. ඒ තනතුරේ වැඩ කරන ගමන් මෙයා තව තවත් වැඩ ඉගෙන ගත්තා. අවසානයේ තවත් කෙටි කලක් යනකොට මෙයාට හම්බ වෙනවා කාර්මික කියන තනතුර මෙකැනික්. කාර්මික ශිල්පියෙක් වෙනවා. ඒ තනතුරේ ඊටාම සාර්ථකව වැඩ ඉගෙන ගත්තා. හරි ඉක්මනට මෙයාට පුළුවන් මේ කර්මාන්තශාල වැඩ ටික අල්ලගන්න. ඊට පස්සේ මොකද උනේ? මෙයාට දුන්න සුපරීක්ෂක තනතුර. කම්හල් සුපරීක්ෂක. ඒකත් සාර්ථකව නිම කළා. සේවකයන්ගේ සහයෝගය ලබා ගත්තා. එහි ප්‍රතිඵලයේ තවත් ටික කලක් වැඩ කරද්දී මෙයාට වැඩ මූලික ෆෝමන්. ඒ කියන්නේ ඉංජිනේරුවෝ ළඟට ඉංජිනේරුවෙක් නැති වෙලාවට ඉංජිනේරුවෝ ළඟට ඉන්න සේවකයා තමයි ෆෝමන්. වැඩ මූලික. ඒ තනතුර සාර්ථකව මෙයා ඉෂ්ට කරන අතරේ මෙයාට හම්බ වෙනවා සහකාර ඉංජිනේරු තනතුරක්. ඒකත් සාර්ථක වුණාන් පස්සේ ඉංජිනේරු තනතුර හම්බ වෙනවා. අවසානයේ මෙයා විශ්‍රාම යනකොට ආයතනයේ විධායක ඉංජිනේරුවරයා බවට පත් වුණා. එක්සිකියුටිව් ඉංජිනේරු. තේරුණාද? එහෙනම් මෙයා බලන්න උපාධියක් නැහැ. ඉංජිනේරු උපාධියක් නැහැ. ඉංජිනේරු ඩිප්ලෝමාවක් නැහැ. මෙයා පුංචිම රැකියාවෙන් පටන් අරගෙන ඉහළම රැකියාව දක්වා ගියා. ඒ නිසා මොහුට තිබුණා සෙසු කළමනාකරුවන්ට වඩා හොඳ අත්දැකීම් සම්භාරයක්. ප්‍රායෝගික අත්දැකීම්. ඒ වගේ මෙයා සියසින් දැකලා තේරුම් ගත්ත මෙයා විසින්ම හඳුනාගත්ත අත්දැකීම් සමුදායක් තිබුණා. ඒ අත්දැකීම් සමුදාය කැටි කරලා අරගෙන මෙයා චින්තනයක් හැදුවා. මෙයා පොතක් ලියනවා විද්‍යාත්මක කළමනාකරණය කියලා. විද්‍යාත්මක කළමනාකරණය කියලා පොතක් ලියනවා. යන්නේ විද්‍යාත්මක කළමනාකරණය කියන පොත තුලින් ලෝකෙට අලුත් කළමනාකරණ චින්තනයක් නැත්නම් න්‍යායක් හඳුන්වලා දෙනවා. ඒක තමයි විද්‍යාත්මක කළමනාකරණ න්‍යාය. මොකද්ද මෙයා මේ කියන්නේ කෙටියෙන්? මෙයා කියන්නේ යම් කිසි කාර්යයක් ඉටු කරන්න හොඳම විකල්ප ක්‍රම කීපයක් නැහැ. කියන්නේ හොඳ නැති විකල්ප ක්‍රම තියෙනවා. හොඳම විකල්ප ක්‍රම කීපයක් නැති තියෙන එකයි. අන්නේ ක්‍රමයේ තෝරාගෙන ඒ ක්‍රමේ ක්‍රියාව යොදවන්න ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඔක තමයි මගේ සරලම ඒ කියන්නේ විද්‍යාත්මක කළමනාකරණ චින්තනයේ මිරිකල පෙරලා ගත්තම හරය ඕකයි, සාරය ඕකයි, ක්‍රීම් එක ඕකයි. මොකද්ද? යම් කිසි කාර්යයක් කරන්න විකල්ප හොඳම ක්‍රම කීපයක් නැහැ. තියෙන්නේ විකල්ප හොඳම ක්‍රම එකයි. අන්නේ ක්‍රමය නිවැරදිව තෝරාගෙන ඒ ක්‍රමය අනුගමනය කිරීමෙන් ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ව්‍යාපාර ඉලක්ක වලට ව්‍යාපාර ඉලක්ක කළ ආකාරයට ළඟා වෙන්න පුළුවන් කියන එක තමයි කිව්වේ. ඒ කියන්නේ යමක් කරන්න හොඳම විකල්ප ක්‍රම එකයි. කියන්නේ මොකද්ද? one best way. ඒ කියන්නේ කරන්න ආය මාර්ග දෙකක් නෑ, තුනක් නෑ, තියෙන එකයි. අන්නේ one best way තියරි එක තමයි මේ විද්‍යාත්මක කළමනාකරණ චින්තනය කියලා කියන්නේ. ඒත් එක්කම මෙයා පැහැදිලිවම කියනවා සේවකයෝ කියන්නේ ආර්ථික සත්වයේ. සේවකයා කියන්නේ ආර්ථික සත්වයේ. ඒ කියන්නේ මුදල් මත රඳන, මුදල් මත සේවකයා තමන් වැඩ කළ යුතු කාර්යභාරය නැත්නම් තමන්ගේ කාර්ය සාධනේ ඇගීමට ලක් කරනවා. තමන්ට ගෙවන මුදල අනුව තමයි තමන් වැඩ කරන්න පෙළඹෙන්නේ. තේරුණාද? මුදල් නැත්නම් වැටුප් සහ ප්‍රතිලාභ වැඩිපුර දෙනවා නම් සේවකයාගෙන් වැඩි වැඩ ගන්න පුළුවන්. වැටුප් සහ ප්‍රතිලාභ අඩු වෙනවා නම් එයාගෙන් වැඩ ගන්න අමාරුයි. ඔක තමයි මෙයාගේ උපකල්පනය. එතකොට මෙයා කියන්නේ සේවකයෝ නිරන්තරයෙන්ම මුදල් මතයි තීරණය ගන්න. තමන්ට ලැබෙන මුදල් ප්‍රමාණය, මුදල් කුට්ටිය අනුව තමයි
ක්‍රියාශීලීව වැඩ කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ඒ නිසා සේවකයින්ට සාධාරණ වැටුප් සහ ප්‍රතිලාභ දීම තුලින් සේවකයාගෙන් වැඩ ගන්න පුළුවන් කියන එක තමයි මේ විද්‍යාත්මක කළමනාකරණ චින්තනය මෙයා විග්‍රහ කරන්නේ. නමුත් පසු කාලීනව මේ චින්තනය මේ චින්තනයෙන් කියන දේ ඇත්ත. දැන් අද දක්වාත් මේක අවුරුදු 100කට වඩා මේ න්‍යාය පරණ වුණත් අද දක්වාත් මේක වළංගුයි. හේතුව මොන පහසුකම් දුන්නත් හිතකර වැඩ පරිසරයක් දුන්නත් සේවක සුබ සාධන පහසුකම් තිබුණත් සේවකයට ආහාර පාන සම්පාදනය කරත් සේවකයට නිවසේ ඉඳන් කාර්යාලයට කම්හලට එන්න වායු සමනය කළ රථවාහන පහසුකම් දුන්නත් සොච්චං වැටුපක් ගෙවනවා නම් එයා එතන ඉන්නේ නැහැ. එයා වැඩ කරන්නේ නැහැ. එහෙනම් අදටත් මේ න්‍යාය වළංගුයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉහළ වැටුප් සහ දීමනා දෙන්න ඕනේ. නමුත් මේ න්‍යායට තියෙන පළවෙනි විවේචනය තමයි මේ සේවකයා ආර්ථික සත්වෙක් කියලා උපකල්පනය කරන එකම වැරදි. මෙතනදි වෙන්නේ සේවකයා වැටුපට ලොල් වෙලා වැඩ කරන පුද්ගලෙක් වශයෙන් මෙයා ලේබල් කරනවා. හැබැයි සේවකයන්ගේ තව තියෙනවා සමාජීය අවශ්‍යතා. සේවකයෝ කැමති වැඩ කරන තැන විවේකාගාරේ එකට ගිහිලා කෑම කන්න. කෑම විවේකේ හැමෝම සතුරු සාමීචි යෙදෙන්න. ඊළඟට වාර්ෂිකව සුවදහමු get together party එකක් සුවදහමු පවත්වන්න. වාර්ෂිකව සංචාරයක් කරන්න. නැත්නම් ඇනුවල් ට්‍රිප් එකක්. ඒ වගේම පෙතමු නිවාඩු කාලෙදී අපි විශේෂයෙන්ම අප්‍රේල් මාසේ මැයි පළවෙනිද වගේ දවසක් තෝරගෙන ක්‍රිකට් තරඟාවලියක් පවත්වන්න. සේවකයෝ කැමති. ඒවා සමාජීය අවශ්‍යතා. අන්නේ සමාජීය අවශ්‍යතා මේ FWTL අමතක කරලා තියෙනවා. සමාජීය අවශ්‍යතා සියල්ල යටපත් කරලා සේවකයාගේ මුදල් විසි කරලා වැඩ ගන්න පුළුවන් කියන න්‍යායය තරම් ඵලදායක නොවේ කියන එක තමයි සෙසු කළමනාකරන චින්තන ඉදිරිපත් කළයි මේ න්‍යාය විග්‍රහ කරන්න නැත්නම් විවේචනය කරන්න. ඒක මේ මෙයාගේ න්‍යාය අනුව සේවකයා යන්ත්‍ර බවට පත් වෙනවා. යාන්ත්‍රීකරණය වෙනවා. ඒ කියන්නේ සේවකයා වැඩ කරන තරමට ගෙවනවා. එහෙනම් සේවකයාත් පෙළඹෙනවා වැඩි වැඩියෙන් වැඩ කරන්න. දැන් අපි පැය ගණන් වලට ගෙවනවා කියලා. පැයකට රුපියල් 5000ක් ගෙවනවා. එහෙනම් සේවකයා බලන පැය 10ක් කරන්න. ඒක 50000ක් ගන්න පුළුවන්. තේරෙනවද? අන්තිමට වෙන්නේ සේවකයා යාන්ත්‍රීකරණයට ලක් වෙනවා. ඉක්මනින් සේවකයා හැක් වෙනවා. හැක් වෙන එක ඉක්මනින් සේවකයා අනිවාර්යයෙන්ම වැඩ කරන්න බැරි තත්වයට ශාරීරික වශයෙන් ඇද වැටෙනවා. ඒ නිසා සේවකයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය කියන එක මේ න්‍යායෙන් අමතක කරලා තියෙනවා. සේවකයා තනිකර යන්ත්‍රයක් බවට පත් කරලා තියෙනවා කියලා මේ න්‍යාය පසු කාලිනව විවේචනය වෙනවා. ඒ අනුව අපි අද පාඩමෙන් කතා කරන්න යන්නේ කළමනාකරන චින්තනවල ඊළඟ වැදගත් චින්තනය තමයි අපි කතා කරන්න යන්නේ. ඒ තමයි නිලබලවාදී නැත්නම් නිලබලවාදී න්‍යාය. මැක්ස් වෙබර් කියන නීතිඥවරයා නැත්නම් කළමනාකරුවා නැත්නම් ආගම් විශාරදයා. මම එහෙම කියන්නේ එයා විවිධ පැතිවලින් එයා උගත් කෙනෙක්. මැක්ස් වෙබර් කියන්නේ එක් අතකින් නීතිඥවරයෙක්. තේරුණාද? ඒ වගේම කතිකාචාර්යවරයෙක්. ඒ වගේම ආගම් පිළිබඳ විශාරදයෙක්. ආගම් දැනුම පිළිබඳ විශාරදයෙක්. එයා කියන්නේ වෙනත් කතන්දරයක්. එයා කියන්නේ නිලබලවාදී න්‍යාය. නැත්නම් නිලබලවාදී ආයතනයක් තමයි ලෝකේ හොඳම සංවිධානය. සාර්ථකම සංවිධානය කියලා තමයි එයා කියන්නේ. ඒ කියන්නේ විධිමත් නීති රීති පද්ධතියක් හදලා ඒ නීති රීති පද්ධතියට සේවකෝ යටත් කරාම සේවකෝ ස්වයං විනයක් ඇතුව සේවකෝ තමන්ගේ තනතුරට පැවරෙන රාජකාරී උපරිමයෙන් ඉෂ්ට කරනවා. ඒ තුලින් ව්‍යාපාරයකට ඉලක්ක වෙත පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කියන එක තමයි මෙයාගේ නිලබලවාදී න්‍යායන් කියන්නේ. තේරුණාද? එතකොට bureaucratic approach කියලා මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ bureaucratic approach. 1864ත් 1920ත් අතර කාලය තමයි මෙයාගේ මේ චින්තනය හොඳින් සක්‍රිය වෙච්ච කාලය. තේරුණාද? මැක්ස් වෙබර්ගේ. මැක්ස් වෙබර්ගේ ජීවන තොරතුරු තමයි 1864 දී ජර්මනියේදී තමයි මෙයා උත්පත්ති ලබන්නේ. ජර්මන් ජාතිකයෙක් විදියට. පසු කාලීනව නීතිඥවරයෙක් වශයෙන් මෙයා සුදුසුකම් ලැබනවා. ලෝයර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ බර්ලින් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා. නමුත් කෙටි කලකින් ඒ විශ්වවිද්‍යාල ජීවිතයට මෙයා සමු දෙනවා. ඊට අමතරව සමාජ විද්‍යාව පිළිබඳ විශාරදයෙක් වෙනවා. සෝෂල් සයන්ස් සමාජ විද්‍යාව පිළිබඳ විශාරදයෙක් වෙනවා. ඊට අමතරව බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම සහ යුදෙව් ආගම වැනි ලෝක ආගම් පිළිබඳව විශේෂයෙන් හදාarලා දැනුමක් ලැබූ කෙනෙක්. එහෙනම් මෙයාට ඉහළ සංස්කෘතික වටිනාකම් තියෙන, ඉහළ සංස්කෘතික අගයන් තියෙන, ඒ වගේම මානසික
හැඟීම් තියෙන මානුෂිකත්වය අගයන්න පුළුවන් හොඳ කළමනාකරුවෙක් මෙයා. වෙබර්ගේ දර්ශනය මේකයි. මෙම සමාජය තුළ පවත්නා සංවිධාන වර්ග අතරින් ඉතාමත්ම සාර්ථක සංවිධාන වර්ගය නිලබලවාදී සංවිධාන ලෙස වෙබර් ප්‍රකාශ කරලා. වෙබර් කියන්නේ මැක්ස් වෙබර් කියන්නේ සමාජය තුළ තියෙන සංවිධාන වර්ග අතුරින් ඉතාමත්ම සාර්ථකම සංවිධානය තමයි නිලබලවාදී සංවිධානය. ඒ කියන්නේ නීති රීති පද්ධතියකට අවනත වෙමින් ක්‍රියාත්මක වන සංවිධානය තමයි හොඳම සංවිධානය කියලා මෙයා කියන්නේ. තේරෙනවද? මෙයාගේ න්‍යාය මූලික හරය තමයි නීති රීති වලට යටත්ව ක්‍රියා කිරීම. නීති පද්ධතියකින් සංවිධාන ක්‍රියාත්මක විය යුතු බව. ඊළඟට වෙබර්ට අනුව නිත්‍යානුකූල වන්නා වූ සහේතුක වන්නා වූ එකම සංවිධාන වර්ගය නිලබලවාදී සංවිධානය වන අතර එවැනි සංවිධානයක් සෑම විටම විධිමත් නීති රීති විධිමත් නීති රීති පද්ධතියක් මනා ලෙස නිර්වචනය කරලද අධිකාරිය ගලා යාමේ දුරාවලිය වැනි ප්‍රබල ලාක්ෂණිකයන්ගෙන් සමන්විත වෙන බව. ඒතර මෙයා කියන්නේ නීත්‍යානුකූල වන්නේ නීතියට එකගව ක්‍රියාත්මක වෙන්නේ සහේතුක. ඒ කියන්නේ ප්‍රායෝගිකව සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නිලබලවාදී සංවිධානය. ඒ සංවිධානය විධිමත් නීති රීති පද්ධතියක් ඇති කරලා ඒ නීති රීති පද්ධතියට අනුගත වෙමින් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අධිකාරිය ගලා යාමේ දුරාවලියක්. අධිකාරිය කියන්නේ බලතල. යමක් කරන්න සේවකයෙකුට ලැබෙන බලතල. යම් තනතුරකට පැවරෙන රාජකාරී ඉෂ්ට කරන්න සේවකයට ඉහළින් ලැබෙන නීතිමය හිමිකමක් තමයි අධිකාරිය කියන්නේ. ඔතොරිටි කියන්නේ. ඒකේ අධිකාරිය ගලා යන දුරාවලියක් තියෙනවා. ඒ කියන්නේ මුල්ම අධිකාරිය තියෙන්නේ ආයතනයේ ප්‍රධානම සේවකයා වන සමහරට කළමනාකරන අධ්‍යක්ෂ, සමහරට ප්‍රධාන විධායක නිලධාරී, සමහරට සභාපති, සමහරට සාමාන්‍ය අධිකාරී, ජෙනරල් මැනේජර්. ඒ වගේ ඒ ඉහළම තනතුරේ ඉඳන් පහළම තනතුරු දක්වා මේ අධිකාරිය ගලාගෙන යන විධිමත් ලෙස. තේරෙනවද? එතකොට තමයි සෑම මට්ටමකම සේවකයන්ට බලයක් ලැබෙනවා, වගකීමක් ඇති වෙනවා යමක් කරන්න. මේක ඉතාල වැදගත්. තේරෙනවද? මොකද මේක පැහැදිලිවම කියනවා අධිකාරිය ගලා යෑමේ දුරාවලිය. ඒ කියන්නේ එක එක තනතුරු ඉහළ සිට පහළට තනතුරු පෙළක් ස්ථාපිත වෙලා තියෙනවා. ඉහළම සේවකයාගේ ඉහළම කළමනාකරුවා සතු අධිකාරී බලය මොකද වෙන්නේ? කොටස් කරලා එක එක මට්ටම් වලට දෙනවා. ඒතර හැම කෙනෙකුටම හැම තනතුරකම වැඩ කරන කළමනාකරුවෙකුටම සේවකයෙකුටම මොකද වෙන්නේ? කිසියම් වගකීම් ටිකක් පැවරෙනවා. එහෙනම් දැන් අධිකාරිය බලතල දීලා තියෙනවා, වගකීම් පැවරලා තියෙනවා. වගකීම් ඉෂ්ට කරන අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. මොකද නීති රීති වලින් ඒගොල්ලෝ බැඳිලා තියෙනවා. නීති රීති පද්ධතියක් යටතේ වැඩ කරන්නේ. තනතුරට අදාළ වගකීම් පවර්ලා තියෙනවා. ඒ සඳහා අධිකාරියක් දීලා තියෙනවා. අනිවාර්යයෙන් වැඩ කරන්න ඕනේ. වැඩ කරනවා. එහෙම අධිකාරියක් දුන්නේ නැත්නම් වැඩ කරන්නේ නැහැ. දැන් ඉස්කෝලේකට ගුරුවරයෙක් අලුතෙන් පත්වීමක් ලැබලා ආවම එයාට විදුහල්පතිවරයා හරි නැත්නම් අපි දුමු සෙක්ෂනල් හෙඩ් අංශභාර ප්‍රධානියෙක් හරි කිසියම් පන්තියක් හෝ පන්ති කීපයක විෂයක් හෝ විෂය කීපයක් උගන්වන්න කියලා බලතල දෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? එයා නිකන් ඉන්නවා. පුස්තකාලේ ගිහලා පොත් කියවයි පත්තර බලයි. තේරෙනවද? ඔය ඇවිදවිදී මේ කතා කරන මමත් එක්තරා සමාගමක විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම తాවකාලිකව වැඩ කරා. ඉතින් මුල් සයි දෙකේ මට කවුරුත් වැඩ දුන්නේ නැහැ. මාව ගත්තරක් මට තේරෙනවා විරෝධයක් තියෙනවා. තේරෙනවද එතන? මොකද මම ඉගෙන ගන්න ළමෙක් මොකටද දැන් රස්සාව කරන්නේ? ඒ වගේ එකක්. අපිට ඉගෙන ගන්න සල්ලි නැති නිසා තමයි අපි පාර්ට් ටයිම් රැකියාවට ගියේ. කොහොමද වැඩ පැවරුවේ නැහැ. මගේ සෙක්ෂන් එකේ ප්‍රධානියට අර අපි කියන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා සරම්ප රෝග හැදිලා යා නිමාඩු ගිහිල්ලා. සෙසු අය සහකාර කළමනාකරු දෙන්නෙක් ඉන්නවා. ඒකම ටෙක්නීෂියන්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඇහුවම කියන්නේ ප්‍රශ්නයක් නෑ. ඔයාගේ වැඩක් කරගන්න. ඉතින් මට ඒක හරිම හෙඩේක් එකක් වුණා. ඇයි ඉතින් එනවා මම පත්‍ර බලනවා, රෙස්ටරූම් එකට ගිහිල්ලා ඉන්නවා, කනවා, යනවා. අන්තිමට අර ලෙඩ නිවාඩුවෙන් පස්සේ ප්‍රධානිය එනවා. මගේ විලව අයිස දමුස මොකුත් කරේ නැද්ද? මම කිව්වා නෑ සර් කියලා. මං කිව්වා නෑ සර් කියලා. ඇයි මොකද නිකන් ඉඳ දාවේ? මං කිව්වා නෑ මං කෙනෙක් ඇහුවා. ඒක කිසිම කෙනෙක් වැඩ පෙවුරුවේ නෑ කියලා. ආයෙම දෙවිට පස්සේ අනිත් අය ගෙන්නු මම හිතුවා ඒගොල්ලෝ මොනවා හරි දෝෂාරෝපණය කරන්නේ නැති. ඊට පස්සේ අන්න ඊට පස්සේ එයා කිව්වට පස්සේ අපේ සෙක්ෂන් එකේ ටෙක්නීෂියන් ඇවිල්ලා මට කරන්න ඕන වැඩ ටික බාර දුන්නා. එතෙක් මම වැඩ කරේ නෑ. ඒ නිසා මේක හරි වැදගත්. ඉහළ සිට පහළට අධිකාරිය ගලාගෙන යන තනතුරු පද්ධතියක් ඇති කරලා ඒ එක් එක් තනතුරෙන් තනතුරට පල්ලෙහාට විධිමත් ලෙස බලතල ලැබෙනවා.
බලතල ලැබුණට පස්සේ නිකන් ඉන්න බෑ වැඩ කරන්නම වෙනවා. ඒක තමයි මේ න්‍යාය හරය. තේරුණාද? වෙබර් දක්වන පරිදි මෙවැනි සංවිධානයක් සහේතුක වේ. මක්නිසාදයක් ළඟා කර ගැනීමට අපේක්ෂිත අරමුණු නිශ්චිතව හඳුනාගෙන සහ නිර්වචනය කොට ඇති බැවිනි. සහේතුක කියන්නේ ප්‍රායෝගිකයි. තේරුණාද? ඒ කියන්නේ සහේතුක සංවිධානයක් කියන්නේ ජීවමාන සංවිධානයක්. මේ සංවිධානයේ යම් ඉලක්කයක් තිබෙනවද ඒ ඉලක්ක අපට අනිවාර්යෙන් පැහැදිලිව ළඟා කරගන්න පුළුවන්. හේතුව මක්නිසාදයක් ළඟා කර ගැනීමට අපේක්ෂිත අරමුණු නිශ්චිතව හඳුනාගෙන සහ නිර්වචනය කොට ඇති නිසා. ළඟා කරගන්න අපේක්ෂිත අරමුණු නැත්තම් ඉලක්ක නිශ්චිතව හඳුනාගෙන ඒ අරමුණු නිශ්චිතව නිර්වචනය කරලා තියෙනවා. ඒ නිසා කළමනාකරුවන්ට පැහැදිලි චිත්‍රයක් ලැබෙනවා මේ ආයතනයේ ගමන් කරන්නේ කොයි බටද මොන වගේ ඉලක්කයක් කරාද යන්නේ. ඒ අනුව කළමනාකරුවන්ට ඉලක්කය කරා ගමන් කරන්න මේ ආයතනයට තමන්ගේ ශ්‍රමදායකත්වයේ කායිකව මෙන්ම මානසිකවද ලබා දෙමින් ඒ ඉලක්ක වලට යන සහයෝගය දැක්වීමේ පරම වගකීමක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. තේරුණාද? දැන් සහේතුක සංවිධානයක් නොවේ නම් ඒ සංවිධානයේ ඉලක්ක පැහැදිලිව අර්ථකථනය කරලා නැහැ. ඒ සංවිධානයේ ඉලක්ක පැහැදිලිව නිර්වචනය කරලා නැහැ. නමුත් මේ සංවිධානයේ අනිවාර්යයෙන් ඉලක්ක නිර්වචනය කරලා තියෙනවා. ඒ නිසා කළමනාකරණු සිදු වෙනවා ඒ ඉලක්ක කරා ව්‍යාපාරය හොඳින් මෙහෙවන්න. පැහැදිලිද? නීත්‍යානුකූල වේ. මක්නිසාදයක් පැහැදිලිව නිර්වචනය කරන ලද නීති රීති හා ක්‍රියාපටිපාටින් පද්ධතියක් මගින් නියමිත අධිකාරී බලය පිහිටුවා ඇති වෙමින්. දැන් සහේතුක වීමට අමතරව මේ සංවිධානයේ නීත්‍යානුකූලයි. නීතිය පිළිගන්න සංවිධානයක් හේතුව පැහැදිලිව නිර්වචනය කරන ලද පැහැදිලිව අර්ථකථනය කරන ලද හඳුන්වා දෙන ලද මේ නිර්වචනය කියන්නේ පැහැදිලිව හඳුන්වා දෙන ලද පැහැදිලිව ස්ථාපිත කරන ලද ක්‍රියාත්මක කරන ලද නීති රීති හා ක්‍රියාපටිපාටි. නීති රීති සහ ඒ කියන්නේ ක්‍රියාපටිපාටි කියන්නේ ක්‍රියාපිළිවෙළවල වැඩපිළිවෙළවල. තේරුණාද? පද්ධතියක් මගින් නියමිත අධිකාරී බලය පිහිටුවලා තියෙනවා. කොහෙද? තනතුරු වල. එහෙනම් නීති රීති සම්මත කරලා නීති රීති ක්‍රියාත්මක කරනවා එක් තනතුරු වලට පැවරෙන රාජකාරී නිෂ්ඨ කරන්න මොකද ක්‍රියාපිළිවෙලක් නැත්නම් ක්‍රියාපටිපාටින් හදලා තියෙනවා. ඒ නිසා සෑම තනතුරකටම විධිමත් ලෙස අධිකාරී බලයක් නැත්නම් යමක් කරන්න ඉහළින් නීත්‍යානුකූල හිමිකමක් ලැබිලා තියෙනවා. ඒ අනුව සෑම තනතුරකම වැඩ කරන සෑම කළමනාකරුවෙක්ම නිකන් ඉන්නේ ඉලක්ක ළඟා කර ගැනීම උදෙසා තමන් වෙත පැවරුණු රාජකාරීන් අකුරටම ඉෂ්ට කරනවා කියන මතය තමයි මේන් අදහස් වෙන්නේ. ඉතින් මේ සෑම න්‍යායකම අපිට දෙපැත්තක් තියෙනවා. හොඳ පැත්තත් ඒ කියන්නේ වාසිදායක මෙන්ම අවාසිදායක පැත්ත දෙකම තියෙනවා. නමුත් වාසිදායක පැත්ත තමයි අපි දැන් ආග්‍රහණය කරගන්න ඕනේ. වර්තමාන කළමනාකරණයේදී වර්තමාන කළමනාකරු ව්‍යාපාර කළමනාකරණය කරද්දී මේකේ තියෙන දුර්වල පැති අමතක කරලා මේකේ තියෙන සාර්ථක අංශ තමයි ගන්න. දැන් හරිනේ. දැන් අරයා කිව්වෙත් මොකද හෙන්රි ෆේල් කිව්වෙත් පරිපාලන න්‍යායෙන් ආයතනයේ විසින් කළ යුතු කාර්යයන් සහ කළමනාකරණ විසින් ඉටු කළ යුතු කාර්යයන් සහ මූලධර්ම ඉටු කිරීම තුළ සාර්ථක වෙනවා. අදටත් ඒක වළංගුයි. FW ටේලර් කිව්වේ විද්‍යාත්මක කළමනාකරණ චින්තනයේ පියා කිව්වේ මොකද්ද යමක් කරන්න තියෙන හොඳම ක්‍රම තියෙන එකයි. ඒ හොඳම ක්‍රමය හරියට තෝරගන්න. ඒ හොඳම ක්‍රමය අනුගමනය කරන්න. අනුගමනය කරමින් සේවකයා ආර්ථික සත්වයේ සේවකයා මුදල් මත තීරණ ගන්න කෙනෙක්. ඒ නිසා ඉහළ ප්‍රතිලාභ දෙන්න, ඉහළ වැටුප් සහ ප්‍රතිලාභ දෙන්න. එතකොට එයා අනිවාර්යෙන් වැඩ කරනවා. ඒකේ අදරත් ගන්න දේවල් තියෙනවා. එතකොට මැක්ස් වෙබර් කියන කතිකාචාර්යවරයා නැත්නම් නීතිවේදියා නැත්නම් ආගම් විශාරදයා කියන දේත් ඇත්තක් තියෙනවා. මොකද එයා කියන්නේ නිලබලවාදී න්‍යාය අනුගමනය කිරීමෙන් ව්‍යාපාරයක් ඉක්මනින්ම සාර්ථකත්වයට කරගෙන පුළුවන්. ඉක්මනින්ම ව්‍යාපාර ඉලක්ක ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ විධිමත් ලෙස සාර්ථකත්වය කරපු නීති රීති පද්ධතියක් ඇති කරලා ඒ නීති රීති ක්‍රියාත්මක කරන්න. ඒ වගේම යම් තනතුරු වලට නිසි පරිදි වගකීම් බෙදා දෙන්න. ඒ ලබා දෙන වගකීම් නැත්නම් කාර්යභාර ඉෂ්ට කරන ප්‍රමාණවත් ලෙස අධිකාරී බලයක් ලබා දෙන්න. එහෙම දීම තුල අනිවාර්යයෙන්ම ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. මේ සෑම න්‍යායක්ම අදටත් වළංගුයි. මේ සෑම න්‍යායකම අදටත් අපිට උකහාගත හැකි දේවල්, ඇබ්සෝබ් කරගන්න පුළුවන් දේවල් තියෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට නිලබලවාදී සංවිධානයක මූලික ලක්ෂණ. නිලබලවාදී සංවිධානයක මූලික ලක්ෂණ කීපයක් තියෙනවා. එතකොට මේ නිලබලවාදී සංවිධානයක
ප්‍රධාන ලක්ෂණ කීපයක් අපට මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි විධිමත් නීති රීති පද්ධතිය. අනිවාර්යයෙන්ම නිලබලවාදී සංවිධානයක විධිමත් ලෙස ඇති කරලා නැත්නම් ක්‍රියාත්මක කරන නීති රීති පද්ධතියක් තියෙනවා. තියෙනවනේ. දැන් බලන්න ඔබට අත්දැකීම් තියෙනවා. ලංකාවේ හොඳම පාසලක් උත් එතන අනිවාර්යයෙන්ම පාසලේ හොඳින් නීති රීති ක්‍රියාත්මක වෙනවා. තේරෙනවද? දැන් බලන්න සාමාන්‍ය ග්‍රොසරි එකකට වඩා සුපිරි වෙළඳසැල කියන ග්‍රොසරි එක. මොකද වෙන්නේ? නීති රීති ක්‍රියාත්මක වෙනවනේ සේවකයන්ට වැඩ වෙලාවට එන්න ඕනේ. සේවකව වැඩ කරන්න ඕනේ. හොඳට කස්ටමර් කෙයාර් සර්විස් එක ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසාම සුපිරි වෙළඳසැල් වලට විශාල ගනුදෙනුකරු පිරිසක් ආකර්ෂණය වෙනවනේ. තේරෙනවද? ඒ නිසා විධිමත් ලෙස නීති රීති පද්ධතියක් ස්ථාපිත කිරීම තුළ ඒ නීති රීති වලට හිස නමල වැඩ කරන තේරෙනවද? ඒ කියන්නේ සොයං විනයක් ඇති සේවකෝ පිරිසක් බිහි වෙනවා. දැන් සේවකයන්ට අපට විනය බලෙන් ඇති කරන්න බෑ. තේරෙනවද? සේවකයා තුලින් මේක ඇති වෙන්න ඕන. සේවකයා කියන්නේ විනයානුකූලව කැප වෙලා මහන්සි වෙලා වැඩ කරන්නේ නීති රීති තියෙනවා නැත්නම් නෑ. ඒ නිසා සෙසු සංවිධාන වලට වඩා නීති රීති මත වැඩ කරන සංවිධාන සාර්ථකයි කියන මතය අපි පිළිගන්න වෙනවා. දෙවෙනි එක තමයි පැහැදිලිව නිර්වචනය කරන ලද පරමාර්ථ අරමුණු. හොඳ ව්‍යාපාරයක් නම් සාර්ථක ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරයේ ඉලක්ක හොඳින් නිර්වචනය කරලා අර්ථකථනය කරලා තියෙනවා. ඉලක්ක කියන්නේ මොකද්ද? පරමාර්ථ අරමුණු. පරමාර්ථ අරමුණු කියන දෙකටම කියන පොදු සංකල්පය තමයි ඉලක්ක goals. පරමාර්ථ කියන්නේ මොකද්ද? ව්‍යාපාර කටයුතු නැත්නම් ව්‍යාපාරයක් දිගුකාලීනව ව්‍යාපාර කටයුතු කිරීම තුළින් ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල තමයි පරමාර්ථ කියන්නේ. ඒ ප්‍රතිඵල තවදුරටත් වඩා නිශ්චිතව තේරුම් ගන්න පුළුවන් වන ආකාරයෙන් අර්ථකථනය කරොත් ඒවට කියන්නේ අරමුණු කියලා. තේරුණාද? ඒවට කියන්නේ අරමුණු කියලා. ඉතින් මෙන්න මේ පරමාර්ථ සහ අරමුණු හොඳින් නිර්වචනය කරලා පැහැදිලි කරලා ප්‍රකාශ කරලා තියෙනකොට කළමනාකරුවන්ට යා යුතු ගමන් මඟ පේනවා. ඒක තමයි වැදගත්කම. දැන් පරමාර්ථ අරමුණු කියන ඉලක්කයක්නේ. අපේ ගමනාන්තයක් පේනවනේ. දැන් මේ පරමාර්ථ අරමුණු තීරණය කරේ නැහැ කියන ගමනාන්තයක් පේන්නේ. කළමනාකරුවොත් ඇත්තටම අන්දමන්ද වෙනවා. අපි මොකද්ද කරන්නේ? කොතනින්ද පටන් ගන්නෙ? කොහෙටද යන්න තියෙන්නේ? අවබෝධයක් නැහැ. දැන් තියෙන අවබෝධයක්. අන්න ගමනාන්ත පේනවා. තේරුණාද? ඊළඟට වැඩ බෙදීම හා විශේෂීකරණය. එවනම් නීති රීති තියෙනවා. ඉලක්ක තීරණය කරලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම විධිමත් තනතුරු පද්ධතියක් නැත්නම් අපි කියන තනතුරු දූරාවලියක් ඇති කරනවා. ඒ එක් තනතුරු වලට ඊටාම තාර්කික ලෙස ඉෂ්ට කරන්න පුළුවන් වන ආකාරයට කාර්යයන් බෙදා දීලා තියෙනවා. තේරුණා? ඒ කාර්යයන් බෙදා දීම අනුව එක් තනතුරකට පත්වන සේවකයෙකුට කළමනාකරුවෙකුට දීර්ඝ කාලයක් එකම කාර්යයක් හෝ කාර්යයන් කීපයක නිලෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ දිගු කලක් වැඩ කරද්දී අත්දැකීම් සම්භාරයක් ලබනවා. ඒ අත්දැකීම් සම්භාරය තුලින් එයා අනිවාර්යයෙන් මේ කාර්ය සෙසු අයට සාපේක්ෂව විශේෂීකරණයකින් යුතුව කරන්න දැනුමක් ලැබෙනවා. නැත්නම් මේ වැඩ බෙදීම තුළ කාර්ය විශේෂීකරණය නැත්නම් රැකියා විශේෂීකරණය නැත්නම් පුද්ගල විශේෂීකරණය කියන සංකල්පය එළියට එනවා. ඒ කියන්නේ පුද්ගලයා ඊටාම අඩු කාලයකින් සම්පත් ඊටාම අඩු ප්‍රමාණයක් භාවිතා කරලා සම්පත් නාස්ති නොකර ඊටාම ඉහළ ගුණාත්මක බවකින් යුතුව තමන්ගේ කටයුතු කරන තත්වයට පත් වෙනවා. ඊළඟ එක තමයි දූරාවලියකට අනුව සකස් වූ නැත්නම් පෙළ ගැස්වූ තනතුරු ඒ අනුව දූරාවලිය එක් එක් ස්තරයක් නැත්නම් රැකියාවක් ඊට ඉහළ ස්තරයක පාලනයට යටත් වුණු ඇත. තේරුණාද? ඒතර මොකද්ද මේක අදහස් කරන්නේ? මේකෙන් අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම තනතුරු පද්ධතියක් නැත්නම් තනතුරු දූරාවලියක් ඇති වෙනවා. මේ නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක වන වැඩ පරිසරයක් තුළ අනිවාර්යයෙන් මේ වගේ තනතුරු පද්ධතියක් ඇති වෙනවා. ඔය වගේ. එතකොට මේ සෑම තනතුරක්ම ඉහළ ස්තරයේ තියෙන තනතුරක පාලනය ලක් වෙනවා. දැන් මෙන්න මෙතන මේ A කියන තනතුරේ පාලනයට මෙන්න මේ B සහ C කියන තනතුරු ලක් වෙනවා. C කියන තනතුරේ පාලනයට මෙන්න මේ තනතුරු තුන ලක් වෙනවා. තේරෙනවද? ඒකයි මේ කියන්නේ දූරාවලිය. මේ දූරාවලියක් කියන්නේ ගලා යාමක්. ඉහළ සිට පහළට ගලා යාමක්. තනතුරුත් ගලා යනවා. තනතුරු අතර බලතලත් ගලා යනවා. දැන් ඒ ළඟ තියෙන බලතල කොටස් කරලා තමයි B සහ C ට දෙන්නේ. B විසින්
B විසින් ලද බලතල කොටස් කළ එයාගේ තව 3 දෙනෙක් ඉන්නවා ඒ 3 දෙනාට දෙනවා. තේරෙනවද? ඒ වගේ දූරවල කියන එකයි ඉහළ සිට පහළට තනතුරු සහ බලතල ගලාගෙන යන තනතුරු පද්ධතිය. හරිද? ඒ තනතුරේ එක් ස්තරයක් නැත එක් රැකියාවක් ඊට ඉහළ ස්තරේ පාලනයට ඒ කියන්නේ ඊට ස්තලේ රැකියාවකට ලක් වෙනවා. දැන් බලන්න මෙන්න මේ අපි මේ මම ඩොට් එකක් දාන්නේ මෙන්න මේ දෙන්න මෙයාගේ පාලන ලක් වෙනවා. මෙන්න මේ 3 දෙනා මේ B ගේ පාලන ලක් වෙනවා. B සහ C මෙයාගේ පාලනට හසු වෙනවා. ඒ වගේ සෑම තනතුරක් මෙයා විතරයි කාගේවත් පාලන ලක් වෙන්නේ නැති උඩුවෙක් කෙනා කෙලින්ම සොයන් පාලනයක් තමයි ඇති කරගන්නේ. තේරුණාද? එයාව පාලනය කරන්න කවුරුත් නැහැ. එයා හැරෙන්න අනිත් සෑම තනතුරක්ම ඉහළ ස්තරේ නැත ඉහළ තනතුරක පාලනයට අනිවාර්යයෙන්ම ලක් වෙනවා. පාලනයට හා අධීක්ෂණයට නියාමනයට ලක් වෙනවා. ඊළඟට තාක්ෂණික සාමාර්ථය ටෙක්නිකල් කම්පිටන්ස් මත පදනම්ව තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීම. මේ තාක්ෂණික සාමාර්ථය කියන්නේ යම්කිසි තනතුරක නියැලීමට අවශ්‍ය සුදුසුකම්. තේරුණාද? යම්කිසි තනතුරකට වැඩ කරන්න සුදුසුකම් තියෙන අන්නේ සුදුසුකම් ඇති අය තමයි පත් කරන්නේ. ආවට ගියාට සේවකව බඳවගෙන දැන් බඳවගත්ත සෑම සේවකයෙක්ම මොනවා හරි දෙයකට දක්ෂයි. එයා ලබාගත් අධ්‍යාපනය, එයා ලබා ඇති පළපුරුද්ද විශේෂ එක්ස්පීරියන්ස් එක, එයාගේ සහජ හැකියාවන් වැනි සාධක මත එයාට කළ හැකි දෙයක් තියෙනවනේ. ඒ නිසා එයාට අනිවාර්යයෙන්ම ඒ තාක්ෂණික වර්මාර්ථය කියන්නේ ඒකයි. අන් අයට සාපේක්ෂව යම් සේවකයෙකුට අපි හිතමු ස්ටෝක් කීප තනතුර හොඳින් පවත්වා ගන්න පුළුවන්. අන් අයට සාපේක්ෂව යම් සේවකයෙක් නැත්නම් යම් කළමනාකරුවෙකුට මාකටිං එක්සිකියුටිව් පෝස්ට් එක කරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ තාක්ෂණික සාමාර්ථය මත තමයි තනතුරු සඳහා පුද්ගලයන් පත් කරන්න ඕන. තේරෙනවද? ඒ තනතුරු වලට පැවරෙන කාර්යයන් ඉටු කිරීමට දක්ෂතා ඇති අය තමයි පත් කරන්න කියන එක කියන්නේ. ඊළඟට නීති රීති මත පදනම් වූ අධිකාරිය. දැන් මේ තනතුරු ධූරාවලියේ එක් තනතුරු වලට අධිකාරිය. ඒ කියන්නේ මේ එක් තනතුරු වලට පැවරෙන කාර්යයන් ඉටු කරන්න අවශ්‍ය නීතිමය බලය ලබා දෙන්නේ කොහෙන්ද? නීති රීති මගින්. ආයතනයේ නීති රීති තියෙනවා. ආයතනයේ විසින් සකසාගත්ත නීති රීති මගින් තමයි ඒ අධිකාරිය දෙන්නේ. ඊට අමතරව අපෞද්ගලිකත්වය. මේකේ අපෞද්ගලිකයි. පුද්ගලික දේවල් නැහැ. තේරෙනවද? දැන් ඒ කියන්නේ හැමෝම දන්නවා මේ ආයතනයේ කළමනාකරන අධ්‍යක්ෂකවරයා තමයි ඒක පුද්ගලික රහසක් නෙවෙයි හැමෝම දන්නවා. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන් මේක විවෘතයි. මේ අපෞද්ගලිකත්වය කියන එක තේරුම මේක විවෘතයි. මේක විවෘත එකක් කියන එක. විවෘතයි. ඕපන්. තේරෙනවද? මෙන්න මේ වගේ හොඳ ගති ලක්ෂණ කීපයක් ක්‍රියාත්මක වෙනවා කියන එකයි කියන්නේ නිලබලවාදී සංවිධානයක. තේරෙනවද? නිලබලවාදී සංවිධානයක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ හොඳ පෙළගැස්මක් තියෙන සාර්ථක සංවිධානයක් කියලා තමයි වෙබ් අර්ථකථනය කරන්නේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට කළමනාකරණය පිළිබඳ මධ්‍යකාලීන අදහස්. දැන් ඔය ඈත අතීත අදහස්නේ. තේරෙනවද? සම්ප්‍රදාය ගුරුකුලයේ අදහස්නේ. කළමනාකරණය පිළිබඳ මේ මධ්‍යකාලීන අදහස් කීපයකුත් තියෙනවා. ඉහත සාකච්ඡා කළ සම්ප්‍රදායික කළමනාකරණ න්‍යායන්ගේ තිබූ අඩුපාඩු මගහරවා ගැනීම සඳහා මෙම මධ්‍යකාලීන න්‍යායන් උත්සාහ ගන්නා ලදී. මෙම මධ්‍යකාලීන න්‍යායන් විශේෂයෙන්ම සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව වැනි අනෙකුත් විෂයන්ගෙන්ලත් ආభాෂය කළමනාකරණ සංකල්පයේ වර්ධනය සඳහා යොදා ගැනීමට තත් දරන ලදී. තේරුණාද? විශේෂයෙන්ම සමාජ විද්‍යාව, හොඳ විද්‍යාවනේ මනෝවිද්‍යාව වැනි අනෙකුත් විෂයන්ගෙන්ලත් ආభాෂය කළමනාකරණ සංකල්පයේ වර්ධනය සඳහා අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා මධ්‍යකාලීන කළමනාකරණ චින්තනයෙන් බොහෝ වෙලාවට මානව හිතවාදී චින්තනය. ඒ කියන්නේ මානුෂිකත්වයට සාමාන්‍යයෙන් ප්‍රමුඛතාවයක් දෙන චින්තනයන් තමයි මේ මධ්‍යකාලීන චින්තනය. දැන් සම්ප්‍රදාය ගුරුකුලේ විශේෂයෙන් FW ටේලර් මානුෂිකත්වය ගැන කතා කරේම නෑනේ. ඒ කියන්නේ සේවකෝ සල්ලි වලට වැඩ කරනවා. සල්ලි දෙනවනම් හොඳින් ගෙවීම් කරලා එයාගේ වැඩ ගනිච්චරයි. හරි එයාගේ සුබ සාධනය තේරෙනවද? එයාගේ විවේකය, සේවකයාගේ විවේකය, කණ්ඩායම් හැඟීම ඒව මුකුත් එයා සලකන්නේ නැහැ. මෙතන ඒ වගේ දේවල් සලකනවා. සේවකයාත් මිනිස්සෙක් කියන එක. සේවකයාත් මිනිස්සෙක්. තේරෙනවද? අනිවාර්යයෙන්ම මානුෂිකත්වයේ සංකල්පය
පෙරදරි කරගෙන සේවකයාට සැලකිය යුතු කියන මතේ මේ මධ්‍යකාලීන කළමනාකරණ චින්තනයන් තුලින් ඉස්මතු වෙනවා. තේරෙනවද? මෙම මධ්‍යකාලීන කළමනාකරණ න්‍යායන් රාශියක් තිබුණොද අප සාකච්ඡා කරන්නේ එකක් වන මානව සම්බන්ධතා ආකෘතිය ගැන පමණයි. අපි මේ සිලබස් එකේ දුසස්පෙදි කතා කරන එක මධ්‍යකාලීන චින්තනයක් වන මොකද්ද? මානව සම්බන්ධතා ආකෘතිය නැත්නම් මානව සම්බන්ධතා න්‍යාය. නැත්නම් human relations movement කියන න්‍යාය තමයි අපි කතා කරන්නේ. බලමු මොකද්ද කියලා න්‍යාය. මානව සම්බන්ධතා න්‍යාය. The human relations theory නැත්නම් human relations movement. 1880යි 1949 අතර කාලයේ තමයි මේ මානව සම්බන්ධතා න්‍යාය ලෝකේ සක්‍රිය වෙන්නේ. එල්ටන් මායෝගේ. එල්ටන් මායෝ කියන්නේ මානව හිතවාදී කළමනාකරුවෙක්. මිනිසත් භවයේ සංකල්පය අගය කරන ලද මිනිසත් භවයේ සංකල්පයට ගරු කරන මානව හිතවාදී කළමනාකරුවෙක් තමයි එල්ටන් මායෝ. ඒක ඒ නිසාම තමයි බලන්න යාගේ ඒ න්‍යාය නම මානව සම්බන්ධතා න්‍යාය. Human Relations Movement නැත්නම් theory. මෙයාගේ විස්තර ගත්තොත් ඔස්ට්‍රේලියාව උපත ලද අතර පසුව ඇමරිකාවට සංක්‍රමණය වුණා. ඉපදුනේ ඔස්ට්‍රේලියාව පස්සේ පුරවැසි භාවය ලබාගෙන ඇමරිකාවේ පදිංචිලා යන ස්ථිර ඇමරිකානුවෙක් විදියට. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කාර්මික පර්යේෂණ පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කරනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කාර්මික පර්යේෂණ අංශයේ කාර්මික පර්යේෂණ පිළිබඳ මහාචාර්යවරයා ප්‍රොෆෙසර් කෙනෙක් වශයෙන් මෙයා සේවය කළා. ඒ වගේම මනෝවිද්‍යාඥයෙක් වුණා. ඒ පැත්තත් මෙයා දන්නවා. ඒ වගේම වැඩ පරිසර සාධකයන්ගේ කියන්නේ ආලෝකය, වැටුප්, විවේක කාලය, වැඩ දිනක දිග, ඒ කියන්නේ වැඩ කරන පැය ගන්න, මේ වගේ දේවල්. වැඩ පරිසරයේ සාධකයන්ගේ වෙනස් වීම නිෂ්පාදිතය සඳහා ඇති කරන බලපෑම් සොයා බැලීම සඳහා පර්යේෂණ රාශියක් කළා. තේරුණාද? වැඩ පරිසරයේ අපට අහුලා ගන්න පුළුවන් විවිධ සාධක අනුව ව්‍යාපාරයේ ඵලදායීතාවය, නිෂ්පාදිතයේ ස්වභාවය, නිෂ්පාදිතයේ ගුණත්වය, නිමෙවුම් ධාරිතාවය අනිවාර්යයෙන් වෙනස් වෙනවා. තේරෙනවද? උදාහරණයක් වශයෙන් අපි හිතමු සේවකයින්ට සාධාරණ විවේකයක් ලබා ගන්න දෙන්නේ නැත්නම් සේවකයෝ කලක් යනකොට මොකද වෙන්නේ? හරියට වෙහෙසටපත් වෙනවා. අධික වෙහෙසටපත් වෙනවා. මානසික මෙන්ම ශාරීරික පීඩනයට ලක් වෙනවා. මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඵලදායීතාව අඩු වෙනවා. ඒ නිසා සේවකයින්ට සාධාරණ විවේකයක් දීලා වැඩ කරන්න දුන්නොත් නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ඊළඟට සේවකයන්ට ප්‍රමාණවත් ආලෝකයේ මනා වාතාශ්‍රය සහිත වැඩ පරිසරයක් දුන්නොත් සේවකෝ කැපවෙලා වැඩ කරනවා. නිෂ්පාදනය ඉහළ යනවා. එහෙම පරිසරයක් දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම සේවකෝ කලකිරීමටපත් වෙනවා. සේවකෝ මන්දගාමී වෙනවා. මන්දෝත්සාහයටපත් වෙනවා. අනිවාර්යයෙන්ම නිෂ්පාදනය පහළ යන බලපාන. ඒකම කියන්නේ වැඩ පරිසරයේ සාධකයන්ගේ වෙනස් වීම නිෂ්පාදිතය සඳහා අනිවාර්යයෙන්ම ඇති කරන බලපෑම සොයා බැලීමට මෙයා පර්යේෂණ කීපයක්ම කළා. ඒ තත්ත්වය යටතේ වෙස්ටර්න් ඉලෙක්ට්‍රික් කම්පැනි නැමැති ආයතනයේ හෝත්‍රෝන් කර්මාන්ත ශාලාවේ කරන ලද පරීක්ෂණයක් මින් මුල් තැනක් ගත්තා. තේරෙනවද? වෙස්ටර්න් ඉලෙක්ට්‍රික් කම්පැනි එකට අයිති හෝත්‍රෝන් කියන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකදී ඒ පර්යේෂණය අත්හදා බැලුවා. තේරෙනවද? එතකොට අවසානයේ මෙම පරීක්ෂණ අහඹු සොයා ගැනීමට මග පෑදීය. මෙම සොයා ගැනීම වූයේ විශේෂ අවධානයක් ලද සේවකයන් එම විශේෂ අවධානය ලැබීමේ හේතුව නිසාම වඩා හොඳින් වැඩ කිරීමට පෙළඹුණු බවයි. පසුව මායෝ විසින් මෙම තත්ත්වය හෝත්‍රෝන් ඵලය හෝත්‍රෝන් ඉෆෙක්ට් ලෙස නම් කරන ලදී. තේරෙනවද? මොකද්ද මේ හෝත්‍රෝන් කර්මාන්තශාලාවේ කර පර්යේෂණයේ විදුලි පංකා ඒක පස්සේ කාලෙක විදුලි පංකා න්‍යාය කියලා මේක විග්‍රහ කරන්න ගත්තා. ඒ කියන්නේ සේවකෝ කණ්ඩායමක් අරගෙන තේරුණා තනිව විදුලි පංකා සවි කරන්න දුන්නා. ෆෑන්, ඉලෙක්ට්‍රික් ෆෑන් තනිව විදුලි පංකා සවි කරන්න දුන්නා දෙවන්ත කර්මාන්තශාලාව. තනියම කරන්නේ. නිරීක්ෂණය කළ සේවකෝ කොච්චර කැමැත්තෙන් මේ තමන්ගේ රාජකාරී කරනවද? කොච්චර ගුණාත්මකව මේ විදුලි පංකා සවි කිරීම කරනවද? තේරෙනවද? ඒ වගේම කොච්චර වේගෙන් මේ තමන්ගේ වගකීම් ඉෂ්ට කරනවා. තමන්ගේ රැකියාව ඉෂ්ට කරනවද? කරලා ඒක වාර්තා කරගත්තා. ඊට පස්සේ ඔය ප්‍රදේශයේම වෙස්ටර්න් ඉලෙක්ට්‍රික් කම්පැනි අයිති තවත් කර්මාන්ත ශාලාවකට ඔය සේවකයන් පසු කාලයක දානවා. දාලා කණ්ඩායම් කරනවා. සේවකයන් 4 දෙනා ගන්න. කණ්ඩායම් කරලා අර වගේම විදුලි පංකා සවි කරන දෙනවා.
අර වගේම අගීමට නිරීක්ෂණය කරලා අගයනවා. කොච්චර වේගෙන්ද විදුලි පංකා සවි කරාද? පැයක් තුල විදුලි පංකා කීයක් සවි කරාද? කොච්චර කැමැත්තෙන්ද වැඩ කරේ? කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? උද්‍යෝගයෙන්ද නැද්ද? තේරුණාද? මොනතරම් වේගෙන් වැඩ කළාද කියලා අගීමට ලක් කරා. අන්තිමට මෙයා හඳුනගත්තා තනිව විදුලි පංකා සවිකරණ දුන්නට වඩා කණ්ඩායම් වශයෙන් විදුලි පංකා සවිකරණ දීමෙන් ඉහළ ප්‍රතිඵල ලැබුණා. ඉතා ඉක්මනින් ඒ වැඩි නිම කළා. වැරදි අඩු වුණා, දෝෂ අඩු වුණා, ගුණාත්මකව නිම කළා. තේරුණාද? ඒ නිසා සේවකෝ කැමැත්තෙන් සතුටෙන් වැඩ කළා. සේවකෝ තෘප්තිමත්. අන්න එකකින් තමයි ඔප්පු කරන්නේ අර FW ටේලර් කිව්වට වැටුප් ගෙවල වැඩ කරන්න පුළුවන් කියලා. ඒක මෙයා බොරු කළා. මොකද හේතුව අනිත් එක තමයි දැන් මුල් අවස්ථාවේ තනිව වැඩ කරද්දී සේවකයන්ට යම් වැටුපක් ගෙවුවා. ටිකක් ඒක ඉහළ වැටුපක්. ඊට අඩු වැටුපක් තමයි අර මේ කණ්ඩායම් ක්‍රමෙත් දුන්නේ. තේරෙනවද? ඒ කියන්නේ එකම සේවකෝ නෙවෙයි. යම් සේවකෝ පිරිසක් වැඩ කරා ඉහළ වැටුපක් කරද්දී තනිව. ඒ හා සමානම සුදුසුකම් තියෙන සේවකෝ පිරිසක් තමයි ඊළඟ කම්හලේ දාන්නේ වැටුප් අඩු කරලා දාන්නේ. එන ඒගොල්ලෝ වැඩ නොකර නෑ. ඒ වැටුප් අඩු වුණාට ඒක ඒගොල්ලෝ තරම් ගණන් ගත්තේ නෑ. මොකද කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්නේ. සතුටුදායකයි. තෘප්තියෙන් වැඩ කළා. ගුණාත්මකයි. තේරෙනවද? ඒ කියන්නේ කණ්ඩායමක් වශයෙන් වැඩ කරනකොට ඒගොල්ලෝ විහිළුවක් කරන්න පුළුවන්. කාන්සි නිවි යනවා. මන් නොදන්න දේ අනිත් කෙනා දන්නව වෙන්න පුළුවන්. අපිට ෂෙයා කරගන්න අපේ දැනුම නේ කණ්ඩායමක් වශයෙන්. ඒ නිසා අනිවාර්යයෙන්ම සේවකයෝ කැමති තනිව වැඩ කරනවට වඩා කණ්ඩායම් වශයෙන් වැඩ කරන්න. අන්න ඒක තමයි මේකෙන් හොයාගත්ත අග්‍රඵලය. තේරුණාද? වැටුප දෙවන සාධකයේ. පළවෙනි සාධකයේ නෙවෙයි. FW ටේලර් කිව්වගේ තේරුණාද? වැටුපට වඩා බලන්නේ කණ්ඩායම් වශයෙන් වැඩ කරන්න. මොකද මිනිස්සු එහෙම තමයි. දැන් මම වුණත් කැමති කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්න. මම කැමති පිටරට ගිහලා තනියම සෙල්ලම් කරන්නේ නැහැ. මට තව පිරිසක් ඉන්නවා මම ඒකට වඩා කැමතියි නේ. ඒ වගේ ඕනම තැනක හේන බැංකුවක මට දෙනවා තනියම බැංකුවක වැඩ කරන්න. මම තමයි ඔක්කොම තැන්පතු ආරම්භ කරන්නේ, මුදල් බාරගන්නේ, ණය දෙන්නේ ඔක්කොම කරන්නේ. මම කැමති නෑ ඒකට. මට ඕනේ කණ්ඩායමක්. ගෲප් වර්ක් එකක් නේ. එතකොට මායෝගේ දර්ශනය. මිනිසා සමාජීය සත්වයෙක් යන්නේ. දැන් FW ටේලර් කිව්ව මොකද්ද? මිනිසා ආර්ථික සත්වයෙක්. මුදල් වලට වැඩ කරන කෙනෙක්. මෙයා කියන්නේ ඒක අනිත් ආත්මසුම වෙනස්. මිනිසා කියන්නේ සමාජීය සත්වයෙක්. සෝෂල් ක්‍රියේචර් කෙනෙක්. සෝෂල් ක්‍රියේචර් කෙනෙක්. මුදල් හෝ අනිකුත් ඕනෑම සාධකයකට වඩා මුදල් හෝ අනිකුත් ඕනෑම සාධකයකට වඩා මිනිසුන්ගේ සමාජීය සම්බන්ධතා පිළිබඳ අවශ්‍යතාවයන් ප්‍රබල වෙනවා. මුදල් හෝ අනිකුත් ඕනෑම සාධකයකට වඩා පුද්ගලයන්ගේ සමාජීය සම්බන්ධතා පිළිබඳ අවශ්‍යතාවයන් ඉතාම ප්‍රබලයි. එම නිසා ඔහුගේ සමාජීය අවශ්‍යතා, ඒ කියන්නේ රැකියාව, මත සම්බන්ධතා, සමාජීය අවශ්‍යතා තෘප්තිමත් කිරීමෙන් ඔහුව වැඩ කිරීමට පෙළඹවිය හැකි නැත්නම් අභිප්‍රේරණය කරන්න පුළුවන් කියන එක තමයි කිව්වේ. මිනිසා සමාජීය සත්වයෙක්, සමාජීය අවශ්‍යතා ප්‍රබලයි. ඒ සමාජීය අවශ්‍යතා ඉටු කිරීම තුළින් ඒ සේවකයා අභිප්‍රේරණය වූ, වැඩට කැප වූ අවංක සේවකයෙක් බවට පත් කරන්න පුළුවන් කියන එක තමයි මෙයාගේ බිනියන් කියන්නේ. ආයතනයක වැඩ කිරීම තනි පුද්ගලයෙකු ලෙස ඉටු කරන කාර්යයක් නොවේ. හරිනේ? කිසිදු ආයතනයක කාර්යයන් සියල්ල තනි පුද්ගලයෙකුට කරන්න බෑ. එය කණ්ඩායමක් විසින් ඉටු කරන කණ්ඩායම් කාර්යයකි. ගෲප් වර්ක් එකක්. අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනේ මිනිසුන් කණ්ඩායමක්. ඒ නිසා ඒක ගෲප් වර්ක් එකක් වශයෙන් තමයි යන්නේ. තේරුණානේ? ඊළඟට මෙම කණ්ඩායම් කළමනාකරණයේ විසින් නිර්මාණය කරන ලද විධිමත් කණ්ඩායම් වීම අනිවාර්ය නැහැ. මේ කියන වැඩ කරන කණ්ඩායම් තේරෙනවද? ගෲප් එක කළමනාකරුවන් විසින් ඇති කරන විධිමත් කණ්ඩායමක් වීම අනිවාර්ය නැහැ. දැන් ව්‍යාපාරවල තියෙන තත්ත්වකව, ඔබ අහලා තියෙන තත්ත්වකව, quality circles. ඒ කියන්නේ කිසියම් ව්‍යාපාරයක එකම අංශයක සමාන කාර්යයන් වල නියුක්ත සේවකයන් කුඩා කණ්ඩායම් වශයෙන් බෙදෙනවා. බෙදලා ඒගොල්ලන්ට නිෂ්පාදනය සහ තත්ත්වපාලනයේ වගකීම් පවරනවා. පවරලා ඒගොල්ලන්ට මතුවන ගැටලු ඒගොල්ලන්ටම සාමූහිකව සාකච්ඡා කරලා විසඳගෙන තමන්ට පැවරු රාජකාරී නිම කරන්න අවස්ථාව දෙනවා. ඒතර ඒක විධිමත් එකක්. කළමනාකර විසින් ඇති කරපු එකක්. නමුත් ඒවත් අයිති මෙතනට. නමුත් ඒ සෑම කණ්ඩායමක්ම ඒ වගේ විධිමත් කණ්ඩායමක් වීම අනිවාර්ය නැහැ. තේරුණාද? ඒව අනිවාර්යයෙන්ම අවිධිමත් කණ්ඩායම් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආයතනය තුල දක්නට ලැබෙන අවිධිමත් සංවිධාන, අවිධිමත් සංවිධාන සේවකයන් කටයුතු කරන ආකාරය කෙරෙහි විශාල බලපෑමක් හා පාලනයක් ඇති කරයි. විශේෂයෙන්ම අවිධිමත් සංවිධාන තුලින් සේවකයන් කටයුතු කරන ආකාරය කෙරෙහි විශාල බලපෑමක් හා පාලනයක් ඇති කරනවා. අවිධිමත් සංවිධාන යනු
සේවකයන්ගේ අවශ්‍යතාවයන් මත ඔවුන් විසින්ම නිර්මාණය කරනු ලබන්නා වූ කණ්ඩායමක් වෙනවා. තේරෙනවද? අවිධිමත් සංවිධානයක් කියන්නේ ව්‍යාපාරික හාම්පුතාල හෝ අග්‍ර කළමනාකරුවෝ විසින් නිර්මාණය කරන එකක් නෙවෙයි. සේවකයන්ගේම අවශ්‍යතාවයන් මත ඔවුන් විසින්ම නිර්මාණය කරගන්න ඔවුන්ගේම එකතුවක්. නිසුන් කණ්ඩායම. දැන් බලන්න පාසලක පන්ති කාමරේ කණ්ඩායම් තියෙනවනේ ඔයගොල්ලන්ගේ. නේ? සමහරට ඔයගොල්ලෝ 4-5 දෙනා බැගින් ගෲප් එකකින්. සමහරට එකම පේලියෙත් නෙවෙයි. පේලි දෙක තුනක හිටියත් විවේක කාලෙදී අපේ දමු ටක් ෂොප් එකට ගිහිල්ලා කෑම කන්න යන්නෙත් ඒ කණ්ඩායම. පාසල් එන්නේ යන්නේ ආපසු යන්නේ ඒ කණ්ඩායම. ක්‍රීඩා තරගයන් නරඹන්න ගියත් ඒ කණ්ඩායම තමයි යන්නේ. එහෙම අවිධිමත් කණ්ඩායම් තියෙනවනේ. තේරෙනවද? සමස්තයක් වශයෙන් පන්තිය ඒකකයක් වශයෙන් යන අතර ඒක ඇතුලේ පොඩි පොඩි කණ්ඩායම් තියෙනවා. ඒ කණ්ඩායම් ගොඩක් කල උත්සාහ කරන එකම තැන වාඩිලා වැඩ කරන්න. ඒ ගුරුවරයෙක් උගන්වද්දි සමහරට පොඩි පොඩි මොනවද දෙන්නේ? පොඩි පොඩි ශබ්ද නගනවා. සමහර මේගොල්ලෝ එක එක සංවාදවල දෙන රහසිගතව පාඩු නැහුම්කන් නොදී. ඒක අනිත් අයට ඉගෙන ගන්න බාධාවක් වෙනවා. එහෙම කියලා පන්ති භාර ගුරුවරයා හෝ ගුරුවරිය මේ කණ්ඩායම එකම තැන තියන්නේ නැතුව විසිරුවා හරිනවා. මොකද වෙන්නේ? එහෙම කළොත් ඒ කියන්නේ මෙතෙක්කල් වැඩ කරපු ටිකවත් ඒ ළමයි වැඩ කරන්නේ නැහැ. මෙතෙක් ඉගෙන ගත්ත ටිකවත් ඒගොල්ලෝ ඉගෙන ගන්නේ නැහැ. ඒගොල්ලෝ උනේ කණ්ඩායම. ඒගොල්ලෝ කණ්ඩායමත් එක්ක ඉන්නකොට වැඩ කරනවා. නැත්තම් වැඩ කරන්නේ නැහැ. තේරුණාද? ඕගොල්ලොත් එහෙමනේ. දැන් ඕගොල්ලන්ට තාත්තලා ගෙදරක අපි පොඩි වැඩක් කියලා හිතන්නකෝ. වැට කැඩලා දෙන වැට බඳින්න. එහෙම නැත්නම් අපි හිතමු තනකොළ වල දෙන මැෂින් එකෙන් තනකොළ ටික කපන්න. මකුල් දැල් ටික කරලා ගේ පිරිසිදු කරන්න. එහෙමත් ස්තෝප්පුව පොලිෂ් කරන්න. කිව්වට කරනවද කරන්නේ නැහැ. නමුත් ඔයාලට කිව්වොත් පුතේ ඔයාලගේ යාළුවෝ කණ්ඩායමක් බැරිද එක්කෙනෙක් මෙන්න මේ කරන්නේ. ඕගොල්ලෝ බොහොම කැමැති. එහෙනම් යාළුවෝ කණ්ඩායමක් එක්ක එනවා. අම්මලා තාත්තලා කන්න බොන දෙනවා. මොකද වෙන්නේ? ඕගොල්ලෝ යක්කු වගේ වැඩ කරනවානේ. ඒ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න කැමතිනේ. මේකෙන් අදටත් හරි. අපේ නිවසටත් හරි, ඔබේ පාසලටත් හරි, මහා පරිමාණ කම්මලටත් හරි, මහා පරිමාණ විකුණුම් ආයතනයටත් හරි මේ කතන්දරේ. තේරුණාද? එතකොට එම නිසා මෙම අවිධිමත් සංවිධාන සහ සමාජීය පරිසරය නිෂ්පාදිතය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා. මෙම අවිධිමත් සංවිධාන සහ සමාජීය පරිසරය නිෂ්පාදනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා. එම නිසා වැඩ පරිසරයක් යනු සංකීර්ණ වූ සමාජීය පද්ධතියක් සෝෂල් සිස්ටම් එකක් වෙනවා. මොකක්ද එහෙනම් වැඩ පරිසරයක් කියන්නේ සංකීර්ණ වූ සමාජීය පද්ධතියක් කියලා තමයි පිළිගන්න වෙන්නේ. එම නිසා සමාජීය පරිසරයක් තුල සේවකයන්ගේ හැසිරීම නිවැරදිව අවබෝධ කර ගැනීමට නම් සේවකයන්ගේ වැඩ ආකල්ප කණ්ඩායම් නියාමයන් group norms කියන එක එකිනෙකා අතර පවත්නා sannivedana රටාවත් සහ සම්බන්ධතාවයන් යනාදිය පිළිබඳ අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යම වෙනවා. තේරුණාද? දැන් මෙතනදී දැන් මේ වැඩ පරිසරයක් කියන ව්‍යාපාරික වැඩ පරිසරයක් කියන්නේ ඇත්තටම සමාජීය පද්ධතියක්. ඇයි? ඒ වැඩ පරිසරයේ ඉන්නේ පුද්ගලයෝ. පුද්ගලයෝ කණ්ඩායමක් ඉන්නව නම් එතන අනිවාර්යයෙන්ම සමාජයක්. තේරුණාද? එමනම් ඒ අන්න එතනදී සේවකයන්ගේ හැසිරීම නිවැරදිව අවබෝධ කරගන්න වෙනවා. සේවකයන්ගේ හැසිරීම නිවැරදිව අවබෝධ කරගන්න නම් අනිවාර්යයෙන්ම සේවකයන්ගේ වැඩ ආකල්ප ගැන අපි දැනගන්න වෙනවා. වැඩ ආකල්ප ගැන අවබෝධ කරගන්න වෙනවා. දැන් සමහර සේවකයෝ සමහර තනතුරු වලට පවරන වැඩ ගැන පැහැදීමක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ කාර්යය අපට කරන්න අමාරුයි. මේ කාර්ය අසවල් තනතුරයට තමයි ගැලපෙන්නේ. ඒගොල්ලෝ තමයි මේකට ඉගෙනගෙන තියෙන්නේ. අසවල් ඩිප්ලෝමාවක් කරලා තියෙන්නේ. ඇයි ඒගොල්ලෝ දෙන්නේ නැත්තේ? අපිට මේ කරන්න අමාරු. සමහරට අපි ලොකු අනතුරටක් වෙන්න පුළුවන්. අන්න වැඩ ආකල්ප ගැන. එහෙම නැත්නම් හිතන්න පුළුවන් ඇයි අපිට මෙච්චරක් විතරක් දෙන්නේ? අසවල් තනතුරේ කටයුතු අපිට කරන්න පුළුවන්. ඒක මේකට සම්බන්ධයි. අන්න ඒ ගැනත් ඒගොල්ලෝ කලකිරීමක් තියෙනවා. අන්න වගේ වැඩ ආකල්ප. අනික කණ්ඩායම් නියාමයන් group norms කියන්නේ එක එක කණ්ඩායම් ආයතන එක එක ක්‍රියාකාරකම් මැනබැලීමට පදනම් කර නිර්ණායක. තේරෙනවද? සමහර සේවක කණ්ඩායම් හිතනවා සුපරීක්ෂකයන් ඉන්නවනම් හොඳයි. ආයතනේ වැඩ හොඳින් ගලාගෙන යනවා. සමහර සේවකයන් හිතනවා සුපරීක්ෂකයන් නැත්නම් තමයි හොඳ. ආයතනේ වැඩ ගලා යන්නේ එතකොටයි. ඕක හරියට රථවාහන පොලිස් නිලධාරියෙක් ඉන්නවනම් යම් හන්දියක අපි නිකම් කියනවනේ පොලිසිය මහත්මයෙක් ඉන්නවා අනිවාර්යෙන් ට්‍රැෆික් එක වැඩි වෙනවා. එහෙම කියනවනේ. ඒ අපේ ඒක එක්තරා ආකල්පයක්. තේරෙනවද? සමහර අය හිතනවා පොලිස් නිලධාරියෙක් ඉන්න ඕනේ. එතකොට තමයි ට්‍රැෆික් එක අඩු වෙන්නේ. අන්න ඒ වගේ තේරෙනවද? මේ කණ්ඩායම් වල ආකල්ප අපි අනිවාර්යෙන්ම හඳුනා ගන්නට ඕනේ. ඒ වගේම කණ්ඩායම් නියාමයන් හඳුනා ගන්න ඕනේ. නියාම කියන්නේ ප්‍රමිති. දැන් පොලිස් නිලධාරියෙක් ඉන්නවනම් ට්‍රැෆික් එක නැහැ.
එක නියමයක්නේ. එක නිර්ණායකයක්. සමහර කණ්ඩායම් හිතනවා පොලිසිය මහත්මයෙක් ඉන්නවා ට්‍රැෆික් එක වැඩි. තේරුණාද? ඒ වගේ එකිනෙකා අතර පවත්න sannivedana රටාවත් තේරුණාද? ඒ කියන්නේ එකිනෙකා sannivedanaya කරන ක්‍රම තියෙනවනේ. සමහර අය රහසින් කතා කරලා තොරතුරු හුමාරු කරනවා. සමහර අය අපි දුමු අංග චලනයෙන් බොඩි ලැන්ග්වේජ් ඇස් වලින් සමහර සිග්නල් දෙනවා. තේරුණාද? ඒ වගේ තමන්ගේ වෙනස් ශරීරාංග ඇඟිලි අත් පාවිච්චි කරලා sannivedana කරගන්නවා. අන්නේ සේවකයන්ගේ sannivedana රටාවත් අපිට හඳුනා ගන්න එක වැදගත්. මොකද ඒ sannivedanaya කරන රටාව අනුව සේවකයන් මොන වගේ සේවකයන්ද? ඒගොල්ලෝ මොනතරම් ක්‍රියාශීලීද නැද්ද? එහෙනම් ඒගොල්ලන්ට අපි අමතන්න කොහොමද? අපි ඒගොල්ලන්ව sannivedana කරන්නේ කොහොමද කියලා නිවැරදි තීරණ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට යනාදී පිළිබඳ අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. පැහැදිලිද? එතකොට දැන් අපි මේ සම්ප්‍රදාය ගුරුකුලයේ සිට මධ්‍යකාලීන ගුරුකුලයට දක්වා අපි න්‍යායන් 4ක් කතා කරානේ. දැන් පේනවද මේ සෑම න්‍යායකින්ම ගෙනෙන හරය, ඒ සෑම කළමනාකරන න්‍යායකම තියෙන හරයක්, ඒ හරය අදර වළංගු. තේරෙනවද? දැන් වර්තමාන කළමනාකරන පරපුර කරන්නේ මොකද්ද? මේ සම්ප්‍රදායක, ඒ වගේ මධ්‍යකාලීන, ඒ වගේම නූතන. අපි නූතනට ආවේ නැහැ. ඒ සම්ප්‍රදායක මධ්‍යකාලීන නූතන කියන කළමනාකරන චින්තනයන්ගෙන් අදට උකහා ගන්න පුළුවන් මූලික සංකල්ප ටික නැත්නම් මූලික සාරය ව්‍යාපාරවල කළමනාකරන ක්‍රියාවලියට ඈදා ගන්නවා. එහෙම ඈදා ගැනීම තුළින් නූතන කළමනාකරන ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම හා සඵලදායි කළමනාකරන ක්‍රියාවලියක් බවට පත් කරගෙන තියෙනවා. දැන් මොකද එක න්‍යායක්වත් අපිට 100%ක් බැහැර කරන්න බෑ නේ. දැන් හෙන්රි ෆේල් කියනවා බොහොම අපූර්වට ආයතනයේ විසින් ඉටු කළ යුතු කාර්යයන්, කළමනාකරන විසින් ඉටු කළ යුතු කාර්යයන් සහ කළමනාකරන විසින් අනුගමනය කළ යුතු කළමනාකරන මූලධර්ම අනුගමනය කිරීම තුළ ඒ ව්‍යාපාර සාර්ථක වෙනවා. ඒක හරි. ඒකෙත් ඇත්තක් තියෙනවා. FW ටේලර්ගේ චින්තනයෙන් කියනවා යමක් කරන්න හොඳම ක්‍රම දෙකක් නැහැ. හොඳම ක්‍රම තියෙන එකයි. The one best way. අන්නේ හොඳම ක්‍රමයේ තෝරා ගන්න, ඒක තෝරාගෙන ක්‍රියාත්මක කරොත් ඒක තමයි විද්‍යාත්මක කළමනාකරන චින්තනය. සහ ඒත් එක මෙයා කියන්නේ සේවකයා ආර්ථික සත්වයේ මුදල් මත තීරණ ගන්න කෙනෙක්. මුදල් වැඩියෙන් එයාට ලැබෙනවා නම් එයා වැඩියෙන් වැඩ කරන්න සූදානම්. මුදල් අඩුවෙන් ලැබෙනවා නම් එයා වැඩ කරන්නේ නැහැ. නැත්නම් වැඩ අඩු කරනවා. ඒ නිසා අනිවාර්යෙන් මෙයාට මූල්‍යමය ප්‍රතිලාභ ලබා දුන්නොත් සේවකයාගෙන් වැඩ ගත හැකි බව තමයි කියන්නේ. නමුත් ඒ සේවකයා මුදල් මත වැඩියෙන් සේවය කරන්න ගිහලා යාන්ත්‍රීකරණය, මේ කියන්නේ මැෂින් එකක් බවට පත් වෙනවා. පසු කාලයක සේවකයා මොකද ඉක්මනින්ම අර හැක්වීම කියන්නේ ඉක්මනින්ම සේවකයා වැඩ කරන්න බැරි අක්‍රීය පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන ඒවා එතන මේ ටේලර් සලකා බලන්නේ නැහැ. ඊළඟට මැක්ස් වෙබර්ගේ න්‍යායය එයා කියන්නේ මොකද්ද? සාර්ථකම ව්‍යාපාරයක් වෙන්න නිලබලවාදී සංවිධානයක් කරන්න ඕන. ඒ කියන්නේ පැහැදිලිව අර්ථකථනය කරන ලද නීති රීති පද්ධතියක් ස්ථාපිත කරාම ඒ ආයතනයේ සීළු මට්ටම් වල සේවකයන් ඒ නීති රීති වලට හිස නමමින් නීති රීති පිළිපදිමින් සොයන් විනයක් ඇතුව තමන්ගේ රාජකාරිය වඩා ඉහළින් වඩා උසස් ලෙස කැපවීමෙන් කරනවා. නීති රීති පද්ධතියක් නැත්නම් ඒක වෙන්නේ නැහැ. තේරෙනවද? මැක්ස් වෙබර් කියනවා නීති රීති පද්ධතියක් ඇති කරලා බලතල ඉහළ සිට පහළට ගලාගෙන යන තනතුරු ව්‍යුහයක් නැත්නම් සංවිධාන දූරාවලියක් කියලා අපි පස්සේ ඉගෙන ගන්නවා. ඒක තේරෙනවද? සංවිධාන දූරාවලිය කියන්නේ තනතුරු ව්‍යුහයක්. බලතල ඉහළ සිට පහළට ගලාගෙන යන තනතුරු ව්‍යුහයක් ඇති කරන්න ඕනේ. එතකොට ඒ සෑම තනතුරකටම යම් රාජකාරී කොටසක් පැවරෙනවානේ. ඒ රාජකාරී කොටස කරන්න ප්‍රමාණවත් බලතල අනිවාර්යෙන් පවරන්න ඕනේ. එහෙම බලතල පැවරු කල සෑම තනතුරකම වැඩ කරන අයට නිකන් ඉන්න බෑ. ඒ ලැබිච්ච බලතල අනුව Tamanට පැවරු රාජකාරිය නිම කර ඉහළ කළමනාකරණයට වාර්තා කිරීමට බැඳියාවක් ඇති වෙනවා. ඒ නිසා ව්‍යාපාර ක්‍රියාවලිය සාර්ථක වෙනවා. ඒ වගේ මධ්‍යකාලීන කළමනාකරන ගුරුකුලයේ ඉන්න එල්ටන් මායෝගි මානව සම්බන්ධතා න්‍යාය මීටර වෙනස් නේ. එතන පැහැදිලිව කියන්නේ සේවකයන්ගේ මානසික පැත්ත. සේවකයෝ ආර්ථික සත්වයෝ නෙවෙයි සමාජීය සත්වයෙක්. ඒ කියන්නේ සමාජයක් එක්ක කණ්ඩායමක් වශයෙන් සේවකයෝ වැඩ කරන්න කැමති. සේවකයෝ හුදකලා වැඩ කරන්න කැමති නෑ. එයා ඒ සදා හෝතෝන් කම්මලේ පර්යේෂණ දෙකක් කරනෝනේ හෝතෝන් ප්‍රදේශේ. ඒ කියන්නේ තනිව විදුලි පංකා සවි කරන්න දෙනවා. කණ්ඩායම වශයෙන් සවි කරන්න දෙනවා. ගුණාත්මකව, වේගවත්ව, නිවැරදිව සවි කලේ කොයි මොහොතේද කණ්ඩායම් වශයෙන් විදුලි පංකා සවි කරන්න දීපු අවස්ථාවේ. අනික ඒ අවස්ථාවේ
පඩියත් සාපේක්ෂව අඩු. තනිව කරද්දී පඩියත් වැඩි. ඒත් වැඩ කරන්නේ නැහැ. මොකද අන්න ඒකෙන් ඔප්පු කරා මිනිස්සු තනිව වැඩ කරන්න කැමති නැහැ. මිනිහා සමාජීය සත්වයෙක්. සමාජය තුල ඉපදලා සමාජයත් එක්ක ගැටෙමින් කණ්ඩායම් වශයෙන් වැඩ කරන්න කැමතියි. ඒ නිසා ගෲප් වර්ක් එක තමයි මේකේ හරය උනේ. සේවකයන් වැඩ කණ්ඩායම් ඇති කරන්න. වැඩ කණ්ඩායම් ඇති කළ සේවකයන් කණ්ඩායම් වශයෙන් වැඩ කරන්න දෙන්න. ඒ කණ්ඩායම් වල සේවක හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන්න. ඒගොල්ලන්ගේ sannivedana රටාව නිරීක්ෂණය කරන්න. ඒකට ගැළපෙන ආකාරයෙන් ඒගොල්ලන්ට වැඩ කරන්න පරිසරය හදලා දෙන්න. එහෙම වුණොත් ඒගොල්ලන්ගේ උපරිම වැඩ ගන්න පුළුවන් කියන එක තමයි එල්ටන් මායෝ විසින් හඳුන්වා දුන්නේ. එතකොට දරුවනේ අපි අද පරිච්ඡේදිනුත් කතා කරේ කළමනාකරණේ පිවිසුම යටතේ පැරණිම කළමනාකරණ චින්තන කීපයක් සහ මධ්‍යකාලීන කළමනාකරණ චින්තනය ඒ සෑම කළමනාකරණ චින්තනයකින්ම ලබා දෙන කළමනාකරණ චින්තන සාරයන් වර්තමාන කළමනාකරුවන් වර්තමාන කළමනාකරණ ක්‍රියාවලියට ඈදාගෙන වර්තමාන කළමනාකරණ ක්‍රියාවලිය වඩා සාධනීය පෝෂණීය කළමනාකරණ ක්‍රියාවලියක් වශයෙන් ක්‍රියාත්මක කරන බව තමයි අපි තේරුම් ගත්තේ. අපි නූතන කළමනාකරණ චින්තනයන් කීපයක් ඇසුරෙන් කළමනාකරණයේ අර්ථකථනය කරමින් කළමනාකරණයේ ඉදිරි සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා.